හැමෝටම ආයුබෝවන් පුතේ අදත් අපි සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියට අදාළව පළමු වන වාරයේ 4 වෙනි පාඩම පෙළ පොතේ 4 වෙනි පාඩමේ ඒ කියන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන 4 වෙනි පාඩමේ පෙළ පොත අභ්‍යාස වල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන්න තමයි දැන් මම සූදානම් වෙන්නේ. හොඳයි. අපි බලමු ඒ ගණන් ටිකට යන්න. හොඳයි 4 එක අභ්‍යාසයේ පළමුවෙනි ගාන. ඒකේ තියෙනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වූ ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මූණතක ලම්බක උස සෙන්ටිමීටර් 15කි. නම් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හොඳයි. අපි බලමු. දැන් මේ පිරමීඩයක් ගත්තාම මේකේ මුහුණත් පහක් තියෙනවා නේද? එහෙන් අපි ඉස්සෙල්ලාම සමචතුරස්‍රයේ වර්ගඵලය බලමු. සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය වෙන්නේ කේ දිගයි පළලයි ගුණ කරලා. නේද? සමචතුරස්‍රයක දිගයි පළලයි සමානයිනේ. ඉතින් මේකේ තියෙන සමචතුරස්‍ර මූණතේ දිගත් සෙන්ටිමීටර් 20යි පළලත් සෙන්ටිමීටර් 20යි. එතකොට එනවා वर्ग सेंटीमीटर 400 समचतुरस्रයේ वर्गफल ඊළඟට त्रिकोण මූණතක वर्गඵලය त्रिकोण මූණතක वर्गඵලය වෙන්නේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස කියන සූත්‍රය භාවිතය. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ මූණතක් ගත්තොත් ඒ ත්‍රිකෝණ මූණතේ ලම්බක උස 15යි කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට ත්‍රිකෝණ මූණතේ ලම්බක උසට ලම්බක වෙච්ච පාදයට අපි කියනවා ආධාරකය කියලා. ඒක 20යි. හොඳයි. එතකොට දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 20යි ලම්බක උස 15යි. සුළු කරොත් 2 1යි 2 20ට 10යි. ගුණ කරාම එනවා වර්ග සෙන්ටිමීටර් 150යි. දැන් අපි ගන්නේ මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මෙතනින් හදන්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ මෙතන තියෙනවා සමචතුරස්‍රයේ වර්ගඵලය 400යි. එකට එකතු කරන්න ඕන ත්‍රිකෝණ හතරක වර්ගඵලය. එක ත්‍රිකෝණයක වර්ගඵලය 150යි. ත්‍රිකෝණ හතරේ වර්ගඵල සමාන නිසා හතරෙම වර්ගඵලය බලන්න. 14න් ගුණ කරා. එතකොට 400ට එකතු කරන්න ඕන 150 ඒවා හතරක් 600යි. 154න් ගුණ කරලා බලන්න. එතකොට එනවා එකතු කරාම මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1000යි කියන. දැන් ඔය කියන සමචතුරස්‍ර පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1000ක් වෙනවා. දැන් ඒ ගානේ අවශ්‍ය දේවල් තියෙනවා නම් සකස් කරගන්න අපි යමු ඊළඟ ගානට. දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් වූ සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක ත්‍රිකෝණ මූණතක ලම්බක උස සෙන්ටිමීටර් 20 නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය. පොඩි දල සටහනක් ඇඳගත්තොත් පිරමීඩයක් තියෙනවලු ආධාරකයේ පැත්තක දිග කියන්නේ ආධාරකය කියන්නේ සමචතුරස්‍රයට එහෙනම් ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 8 බැගින් වෙනවා. ඊළඟ මෙන්න මේ වගේ ත්‍රිකෝණ මූණතක ලම්බක උස ගත්තොත් ත්‍රිකෝණ මූණතක ලම්බක උස සෙන්ටිමීටර් 20ක් වෙනවලු නේ. ඒ ඉස්සෙල්ලා වගේම මේකේ තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ගත්තොත් ඉස්සෙල්ලා සමචතුරස්‍රයේ වර්ගඵලය. එතකොට එනවා අපිට ඒකේ දිගයි පළලයි ගුණ කරාම අපිට එනවා සෙන්ටිමීටර් 8 වරක් 8 නේද? වර්ග සෙන්ටිමීටර් 64ක්. ඊළඟ ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණ මූණතක වර්ගඵලය. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. දෙකෙන් එක ගුණ කිරීම ත්‍රිකෝණ මූණතක ආධාරකය වෙන්නේ 8යි. ත්‍රිකෝණ මූණතක ලම්බක උස වෙන්නේ 20යි. 2 1යි 2 10යි. එතන එනවා වර්ග සෙන්ටිමීටර් 80යි. ඊළඟට හොයනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතන අපිට එනවා සමචතුරස්‍රයේ වර්ගඵලය 64යි. ත්‍රිකෝණ හතරක වර්ගඵලය ගන්න එක ත්‍රිකෝණයක් 80 බැගින් වෙන නිසා 84න් ගුණ කරලා එකතු කරන්න. එතකොට 64 එකතු කිරීම 320 84න් ගුණ කරාම එතකොට අපිට එනවා 384යි වර්ග සෙන්ටිමීටර් කියලා. මේ විදිහට අපිට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරගන්න.
බලන්න ඔයගොල්ලන්ටත් ඒ උත්තර ආවද කියලා. අපි යමු ඊළඟට තුන්වෙනි ගානට. හොඳයි තුන්වෙනි ගානේ තියෙනවා ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 16ක් වූ ඍජු පිරමීඩයක ඍජු උස සෙන්ටිමීටර් 6ක් වේ. ඍජු උස කියන්නේ පුතේ පිරමීඩයේ ලම්බක උස. ඒ කියන්නේ පිරමීඩයේ ශීර්ෂයේ ඉඳන් මේ සමචතුරස්‍ර මුහුණතේ මැද්දට හරි මැද්දට තියෙන උස. ඒකට කියනවා පිරමීඩයේ ලම්බක උස නැත්නම් පිරමීඩයේ ඍජු උස කියලා. right. එතකොට අපෙන් අහන ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස. එතකොට ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස කියන්නේ මෙහෙම ත්‍රිකෝණ මුහුණතක හරි මැද්දෙන් පිහිටන රේඛාවට තමයි ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස කියන්නේ. නේද? එතකොට මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස මම h කියලා ගන්නවා. ඒක කීයද කියලා දන්න එක තමයි හොයන්නේ. දැන් මේ බලන්න මේ සමචතුරස් මේ පිරමීඩයේ ලම්බක උස කියන රේඛාව හරියටම ඇවිල්ලා ඉවර වෙන්නේ මෙතන සමචතුරස්‍ර මුහුණතේ හරි මැද්දේ. කියන්නේ මේ වගේ සමචතුරස්‍රයක් ගත්තොත් මේ තියෙන සම්මිතික අක්ෂයයි මේ සම්මිතික අක්ෂයයි සම්මිතික අක්ෂ දෙකක් ඇන්දොත් ඒ දෙක කැපෙන තැනට තමයි මේක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. නේද? එතකොට මේක 16 නම් දැන් සමචතුරස්‍රයේ පැත්තක දිග 16 නම් මේකත් 16යි මේකත් 16යි. මේක 16 හරි මැද්ද නිසා මෙතන මේ කොටස 8යි 8යි බැගින් වෙනවා. එහෙනම් මේ ටික 8යි. මේ ටික 8ක් වෙනවා සෙන්ටිමීටර. ඒතර මේ තියෙන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණය. මේ තියෙන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණය. නේද? මම මේ කඩීරි වලින් හදලා තියෙන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක්. අපි දන්නවා ඍජු කෝණීය ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නෝ නම් ඉතුරු එක හොයන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා. එහෙනම් පළවෙනි කොටසට දාලා පයිතගරස් සම්බන්ධය අණුව පයිතගරස් සම්බන්ධය අණු වෙනවා ඕනෑම ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය. දැන් මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ h නේ. h වර්ගය සමානයි ත්‍රිපාද දෙකේ වර්ගවල එකතුට 6 වර්ගය එකතු කිරීම 8 වර්ගය. එතකොට h වර්ගය සමානයි 6 වරක් 6 6 වර්ගය 36යි 8 වරක් 8 64යි. එකතු කරාම h වර්ගය සමානයි 100යි. 100 කියන්නේ 10 වර්ගය. ඒ කියන්නේ h වර්ගය සමානයි 10 වර්ගය. දෙපැත්තෙම වර්ගමූලය ගත්තාම දෙපැත්තෙම වර්ගය ඉවත් කරාම h සමානයි 10යි. දැන් ත්‍රිකෝණ මුහුණතේ ලම්බක උස තමයි අපි h කියලා ගත්තේ. එහෙනම් ත්‍රිකෝණ මුහුණතේ ලම්බක උස සෙන්ටිමීටර් 10ක් වෙනවා. දැන් ඊළඟ දෙවෙනි කොටස තියෙන මේ ගානේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දැන් ඉස්සෙල්ලා වගේම ත්‍රිකෝණ මුහුණතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයමු. ත්‍රිකෝණයක වර්ගඵලය එනවා දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. දැන් ත්‍රිකෝණ මුහුණතේ ආධාරකය 16යි. ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස හොයාගත්ත දැන් 10යි නේද? ලම්බක උස 10යි. ඒතර දෙකේ එකයි 16ට දෙකේ වටයි 8 වරක් 10 80. එතන වර්ග සෙන්ටිමීටර 80යි කියන්නේ. ඊළඟට සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ දිගයි පළලයි ගුණ කරොත් සමචතුරස්‍රයේ දිග 16යි පළලක් 16යි. එතකොට අපිට එනවා 16 16න් ගුණ කරාම 256යි වර්ග සෙන්ටිමීටර කියලා. දැන් අපි හොයමු මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය 256ට එකතු කරන්න ඕනේ 80 ඒවා 4ක්. නේද? ත්‍රිකෝණ 4ක් තියෙනවනේ. ත්‍රිකෝණ මුහුණක්. එතකොට එනවා 80 ඒවා 4ක් 320යි 256යි 320යි එකතු කරාම අපිට එනවා 576යි වර්ග සෙන්ටිමීටර. බලන්න ඔබටත් මේ පිළිතුරු නිවැරදිව ලැබුණාද කියලා. 576යි වර්ග සෙන්ටිමීටර. ඔය විදිහටයි මේ ගානට අදාළ පිළිතුරු ලබා ගන්න ඕන. දැන් තුන්වෙනි ගාන එතනින් අවසන් වෙනවා. අපි බලමු හතරවෙනි ගාන ඊළඟට. හොඳයි හතරවෙනි ගාන තියෙනවා ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ද. කියන්නේ සමචතුරස්‍ර පිරමීඩයක් තියෙනවලු. ආධාරකය කියන්නේ සමචතුරස්‍ර මුහුණතට ඒකේ පැත්තක දිග 20යි. ඊළඟට ලම්බක උස සෙන්ටිමීටර් 12ක්. පිරමීඩයේ ලම්බක උස කියන්නේ මුදුනේ ඉඳන් ශීර්ෂයේ ඉඳන් සමචතුරස්‍ර මුහුණතේ මැද්දට තියෙන උස. ඒක සෙන්ටිමීටර් 12යි කියලා දීලා. එහෙනම් අපිට අහනවා මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතකොට පුතේ
මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ දිගයි පළලයි දන්න නිසා. ත්‍රිකෝණ මූණතක වර්ගඵලය හොයද්දී අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ මූණතේ ලම්බක උස ඕන වෙනවා. ත්‍රිකෝණ මූණතේ ලම්බක උස අපි h කියලා ලකුණු කරගත්තොත් ඒක හොයන්න ඕන. එතකොට මේක 12යි මේ කොටස මේ 20 නම් මේ 20න් භාගයක්නේ. මේ ටික 10යි. එතන පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා අපි ඉස්සෙල්ලාම ත්‍රිකෝණ මූණතක ලම්බක උස හොයාගෙන ඉමු. ත්‍රිකෝණ මූණතක ලම්බක උස හොයාගන්නේ නැතුව ත්‍රිකෝණ මූණතේ වර්ගඵලය හොයන්න බෑ. සූත්‍රය මතකනේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරකය ත්‍රිකෝණ මූණතේ ආධාරකේ නම් 20යි ත්‍රිකෝණ මූණතේ ලම්බ උස අපි දන්නේ. එතන ලම්බක පිරමීඩයේ ලම්බක උස කියන්නේ ත්‍රිකෝණ මූණතේ ලම්බ උස නෙමෙයි. තේරුණාද? ඒක මතක තියාගන්න. එහෙනම් පයිතගරස් සම්බන්ධය අනුව පයිතගරස් සම්බන්ධය අනුව මෙතනත් h වර්ගය සමානයි 10 වර්ගය එකතු කිරීම 12 වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට h වර්ගය සමානයි 10 වර්ගය 100යි 12 වර්ගය බලන්න 12 12 144. එතකොට h වර්ගය නෝ 244 වර්ග එතකොට h කියන්නේ දෙපැත්තෙම වර්ගමූලය ගත්තොත් මේ පැත්තේ වර්ගය ඉවත් වෙනවා 244 වර්ගමූලය. එතකොට අපිට ගත හැකි 244 වර්ගමූලය හොයාගන්න. 244 වර්ගමූලය හොයාගන්න. ඒ වර්ගමූලය හැවීමත් අපි කතා කරා 10 වසරේදී 244 වර්ගමූලය අපි හොයමු. ඉතලම අග ඉඳන් ජෝඩු වෙන් කර ගන්නවා. එතකොට පළවෙනි ජෝඩුවට එනවා 2, දෙවෙනි ජෝඩුවට එනවා 44. හරිද? එතකොට මුල්ම තියෙන්නේ මේ මුල්ම ජෝඩුවට තියෙන්නේ 2. එතකොට දෙකට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 1, ඒකේ වර්ගමූලය 1යි, ඒක උඩිනුයි පැත්තෙනුයි ලියනවා. එක් වරක් 1 1යි. එතකොට එකක් ඉතුරු වෙනවා. ඊළඟ ජෝඩුව පල්ලෙහාට ගන්න 144යි. එකේ දෙගුණය මේ පැත්තෙන් ලිව්වොත් 2යි. දැන් මෙතෙන්යි සංඛ්‍යාවක් දාන්න ඕනේ. මෙතන හැදෙන ඒ ඉලක්කම දැම්මහම මෙතන හැදෙන සංඛ්‍යාව ඒකෙන්ම ගුණ කරාම 144ට වඩා වැඩි නොවන විදිහට දාන්න පුළුවන් වැඩිම ඉලක්කම දාන්න ඕනේ මෙතන. එතකොට අපි බැලුවොත් මෙතෙන්ට 5 දැම්මොත්. එතන මෙතන හැදෙන්නේ 25. ඒ දාන ඉලක්කම 5ෙන්ම ගුණ කරොත් හැදෙන්නේ 125යි. 144ට වඩා අඩුයි. 5 දාන්න පුළුවන්. 6ක් දැම්මොත් 6ක් දාන්න පුළුවන්ද බලමු. 6 වරක් 6 36යි. ඉතිරි 3යි. 6 වරක් 2 12යි 3යි 15යි. 156යි. 144ට වඩා වැඩි. එහෙනම් දාන්න පුළුවන් වැඩිම ඉලක්කම 5. 5 මෙතෙන්ටත් දාන්න මෙතෙන්ටත් දාන්න. එතකොට 25 5ෙන් ගුණ කරාම 125යි. දැන් අඩු කරන්න. එතකොට එනවා මෙතන 9යි 1යි 19ක් ඉතුරු වෙනවා. වෙන ගන්න ජෝඩු නෑ. එහෙනම් දශම දෙක තියලා බිංදු ජෝඩුවක් තමයි පල්ලෙහාට ගන්න. එතකොට උඩ එකේ දෙගුණේ 15යි. මේ 15 දෙගුණේ 30යි. දැන් මෙතෙන්යි ඉස්සෙල්ලා වගේ ඉලක්කමක් දාන්න ඕනේ 1900ට වඩා වැඩි නොවන විදිහට. මෙතනත් අපි මෙතෙන් ඉලක්කමක් දැම්මොත් 5 හැදෙන්නේ 305. ඒකෙන්ම ගුණ කරොත් දැන් ටිකක් දාලා බලන්න පුළුවන් මේ වගේ. 5 5 25යි. ඉතිරි 2යි. 5 බිංදුව බිංදුවයි 2යි 2යි. 5 3 15යි. 1525යි. 1900ට වඩා අඩුයි. 6 දැම්මොත් 306 ඒවා 6ක්. 6 වරක් 6 36යි. ඉතිරි 3යි. 6 වරක් බිංදුව බිංදුවයි 3යි 3යි. 6 වරක් 3 18යි. 1900ට වඩා අඩුයි. 6ක් දාන්න පුළුවන්. 7 දැම්මොත් ඔයාලට පේන්න ඕන 307 7ෙන් ගුණ කරාම 1900ට වඩා අනිවාර්යයෙන් වැඩි වෙනවා. එහෙනම් දාන්න පුළුවන් වැඩිම ඉලක්කම 6යි. එතකොට එන්නේ 1836යි. අඩු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වර්ගමූලය හොයද්දී දශම ස්ථාන එකක් දක්වා හෙවුවනම් හොඳටම ඇති. එහෙනම් අපිට එනවා HE හගේ නැත්තම් ත්‍රිකෝණ මූණතක ලම්බක උස. ඔය කියන ත්‍රිකෝණ මූණතේ ලම්බක උස සෙන්ටිමීටර් 15.6යි. එතන ත්‍රිකෝණ මූණතක ලම්බක උස අපි හෙව්වා. දැන් අපිට ඕන මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න වෙනවා. එතකොට දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා මූණතක ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී ආධාරකයේ ලම්බක උසයි දෙකම දැනගෙන ඉන්න ඕනේ. හින්දා තමයි අපි ලම්බක උස හොයාගත්තේ. ලම්බක උස 15.6යි. ත්‍රිකෝණ මූණතේ ආධාරකය වෙන්නේ එතකොට 20යි. 2 1යි 2 10යි. 15.6 10න් ගුණ කරාම දශම පිට එකපාරක් පස්සට පැනනහම එනවා 156යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය 156 මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කලින් අපි තව සමචතුරස්‍ර මූණතේ වර්ගඵලයක් හොයා ගන්න ඕනේ. දැන් බලමු අපි සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය. දිග 20යි පළලත් 20යි 20 වරක් 20 වර්ග සෙන්ටිමීටර් 400යි. දැන් අපි බලමු මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය
සමචතුරස්‍රයේ 400යි. එකට එකතු කරන්න ඕනේ 156යි. එක ත්‍රිකෝණයක ඒ වගේ ත්‍රිකෝණ හතරක් තියෙන නිසා හතරෙන් ගුණ කරන්න. එතකොට 400ට එකතු කරන්න ඕනේ 156 හතරෙන් ගුණ කරාම එනවා 6ක් 4 24යි 4 වරක් 20යි 2යි 22යි 2යි 4 වරක් 1 4යි 2යි 6යි 624ක්. එතකොට එනවා 1024යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඒ විදිහටයි දැන් අපි යමු ඊළඟට පස්වෙනි ගාන බලන්න. පස්වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම සමචතුරස්‍ර පිරමීඩයක් ඔබට දීලා තියෙනවා. සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6 බැගින් වෙනවා කියලා මේ ඇලදාරයක දිග සෙන්ටිමීටර් 5යි කියලාත් ලකුණු කරලා තියෙනවා. සමචතුරස්‍ර පිරමීඩයේ ලම්බ කුස කීයද කියලා දීලා නැහැ. එහෙනම් ඔන්න ඔය වගේ රූප සටහනක් දීලා තියෙනවා. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ද 6 වූ ඍජු පිරමීඩයක ඇලදාරයක දිග සෙන්ටිමීටර් 5 නම් මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඒතර සමචතුරස්‍රයේ මූණතේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. ඒක දිගයි පළලයි දන්න නිසා. ත්‍රිකෝණ මූණතක වර්ගඵලය හොයද්දී ත්‍රිකෝණ මූණතක ලම්බක උස ඕන මෙන්න. ඊට මෙන්න මේ ත්‍රිකෝණ මූණතක ලම්බක උස කියන්නේ දැන් මේ වගේ ත්‍රිකෝණ මූණතක් මම ගලවලා ගත්තොත් ත්‍රිකෝණ මූණතක ලම්බක උස තියෙන්නේ මේ වගේ ත්‍රිකෝණ මූණතේ හරි මැද්දේ. එතකොට සමචතුරස්‍රයේ පැත්තක දිග 6 නම් මේ ත්‍රිකෝණය මෙන්න මේක 6යි. නේද? එතකොට ත්‍රිකෝණ මේකේ ත්‍රිකෝණ මූණේ තියෙන ලම්බ උස තමයි මම මෙතන h කියලා අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ ඇලදාරය. මේකේ තියෙන මේ ඇලදාරයක් තමයි මේ තියෙන්නේ. නේද? එතකොට මේක 5යි. එතකොට මේ ත්‍රිකෝණ මූණතෙන් හරියටම භාගයක් ගත්තොත් ත්‍රිකෝණ මූණතෙන් භාගයක් ගත්තොත් ඒ එතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ පාද දෙකක් දන්නවා නම් ඊටු එක හොයන්න පුළුවන්. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණය මේ බලන්න මෙන්න මේක හරියටම ත්‍රිකෝණ මූණතේ මැද්දෙන් එන්නේ. ඒ කියන්නේ මේ කොටස් මේක දිග 6 නම් මේ කොටස් දෙක සමානව දෙකට බෙදෙනවා. එතකොට එකක් 3 බැගින් වෙනවා. එහෙනම් දැන් පයිතගරස් සම්බන්ධය අනුව අපිට ගත හැකි 5 වර්ගය. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 5යිනේ. 5 වර්ගය සමානයි h වර්ගය එකතු කිරීම 3 වර්ගය. හොඳයි ඊළඟට අපි මේක සුළු කරමුත් මේ තියෙන්නේ 5 වර්ගයේ 5 වරක් 5 25යි h වර්ගය එකතු කිරීම 3 වරක් 3 9යි. දෙපැත්තෙම 9ක් අඩු කරාම මේ පැත්තේ 25න් 9ක් අඩු කරාම 16යි. මේ පැත්තේ 9ක් අඩු කරාම එකතු කරපු 9 ඉවත් වෙනවා. එතකොට 16 කියන්නේ 4 වර්ගය. 4 වර්ගය සමානයි h වර්ගය වෙනවා. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම h සමානයි සෙන්ටිමීටර් 4. ඒ කියන්නේ ත්‍රිකෝණ මූණතක ලම්බක උස සෙන්ටිමීටර් 4යි. එහෙනම් දැන් අපි හොයමු. මේක අහන මුළු පෘෂ්ඨ වර්ගඵලය නේද? දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. යමු. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දැන් ත්‍රිකෝණ මූණතේ ලම්බක උස අපි හොයාගත්තා 4යි කියන. ආධාරකය 6යි. නේද? ලම්බක උස 4යි ආධාරකය 6යි. දෙකේ 1යි දෙකේ 3යි. 3 වරක් 4 12යි. වර්ග සෙන්ටිමීටර් 12යි කියලා. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ගත්තොත් එනවා දිගයි පළලයි ගුණ කරාම දිග 6යි පළලත් 6යි 6 වරක් 6 36යි. වර්ග සෙන්ටිමීටර් 36යි. එහෙනම් දැන් අපිට ගත හැකි මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා සමචතුරස්‍රයේ 36යි. එක ත්‍රිකෝණයක 12 ගානේ 12 මූණත් 12 ගානේ මූණත් 4ක් තියෙනවා. ත්‍රිකෝණ මූණත් 4ක් එනවනේ. එහෙනම් ත්‍රිකෝණ මූණත් 4 වර්ගඵලයන්ගේ එකතුව 48යි. ඒකට සමචතුරස්‍රයේ වර්ගඵලයත් එකතු කරාම මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 84යි. වර්ග සෙන්ටිමීටර් 84යි. ඔන්න ආකාරයට පුළුවන් අපිට පස්වෙනි ගානට අදාළ පිළිතුරු ලබා ගන්න. හොඳයි අපි යමු ඊළඟට 6 වෙනි ගානට. හොඳයි 6 වෙනි ගානේ තියෙනවා ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වූ ඍජු සමචතුරස්‍ර පිරමීඩයක ඇලදාරයක් සෙන්ටිමීටර් 13ක් වෙනවලු. එහෙනම් අපෙන් අහන මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේ ඔබට අදාළ රූප සටහනක් කරන්න ගත්තොත් ආධාරකයේ කියන්නේ ත්‍රිකෝණයේ මේ සමචතුරස්‍රයේ පැත්තක දිග 10 බැගින් වෙනවා. මේ ඇලදාරයක දිග 13ක් වෙනවා. ඉස්සෙල්ලා වගේ මෙතනත් ත්‍රිකෝණ මූණතේ වර්ගඵලය හොයද්දී ඒකේ ලම්බක උස ඕන වෙනවා. ඒත් ත්‍රිකෝණ මූණතේ ලම්බ උස h කියලා ලකුණු කරොත් මෙතන 10 පාදයේ දෙකට බෙදුවාම මේ ටික 5ක් වෙනවා. නේද? එතකොට මේ ත්‍රිකෝණ මූණතෙන් මෙන්න මේක ගත්තොත්
ත්‍රිකෝණ මූණතෙන් භාගයක් හරියටම ගත්තොත් ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ කාරණය 13යි මේ පාදය 5යි අපි හොයන්න ඕනේ මේක. නම් පයිතගරස් ප්‍රමේය අනුව එනවා ඍජු කෝණී ත්‍රිකෝණයේ කාරණය 13යි 13 වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. පහේ වර්ගය එකතු කිරීම h වර්ගය. 13 වරක් 13 පැත්තකින් ගුණ කරලා බලන්න පුතේ එනවා 169. 5 වරක් 5 එනවා 25. එකතු කිරීම h වර්ගය. දෙපැත්තෙන්ම 25ක් අඩු කරන්න. මේ පැත්තෙන් 25ක් අඩු කරාම උත්තරේ එනවා 144. මේ පැත්තෙන් 25ක් අඩු කරාම මේ එකතු කරපු 25 ඉවත් වෙලා h වර්ගය විතරක් ඉතුරු වෙනවා. 144 කියන්නේ 12 වරක් 12. ඒ කියන්නේ 12 වර්ගය. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම h සමානයි 12යි. කියන්නේ ත්‍රිකෝණ මූණතක ලම්බ කෝස 12යි. දැන් අපි බලමු පෙළ වගේම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කෝස. එතකොට ත්‍රිකෝණ මූණතක ලම්බ කෝස දැන් අපි හොයාගත්ත 12යි. ත්‍රිකෝණ මූණතේ ආධාරකයේ 10යි. දැන් දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 10 ගුණ කිරීම ලම්බ කෝස 12. දෙකේ 1යි දෙකේ 6යි. 10 වරක් 6 60යි. वर्ग सेंटीमीटर 61 त्रिकोणिक वर्ग समचतुराश्रයේ වර්ගඵලය समचतुराश्रයේ දිග 10යි පළල 10යි 10 වරක් 10 वर्ग सेंटीमीटर 100යි. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය समचतुराश्रයේ 100යි ත්‍රිකෝණ එකක 60 බැගින් ත්‍රිකෝණ මූණක් 4ක් තියෙනවා. එතකොට එනවා 100 එකතු කිරීම 60 4ක් 240යි. එතකොට 100ට 240ක් එකතු කරාම 340යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඔය විදිහට එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය ඔය කියන සමචතුරාශ්‍ර පිරමීඩයේ. හොඳයි. එහෙනම් අපි යමු එතනින් මේ 6 වෙනි ගාන අවසන් වෙනවා. අපි යමු 7 වෙනි ගානේ පිළිතුරු සාකච්ඡා කරා. දැන් 7 වෙනි ගානේ කියනවා පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වූ සමචතුරාශ්‍ර ආධාරකයක් සහිත පිරමීඩයක පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වෙච්ච සමචතුරාශ්‍ර ආධාරකයක් තියෙන පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2400යි. ඒ කියන්නේ මේකේ තියෙන මුහුණත් පහේම වර්ගඵලයන්ගේ එකතුව වර්ග සෙන්ටිමීටර් 2400ක් වෙනවා. එහෙනම් අපෙන් අහනවා එහි ශීර්ෂයේ සිට ආධාරකයේ පාදයකට ඇති ලම්බක දුර. මේ ශීර්ෂයේ ඉඳන් ආධාරකයේ පාදයකට. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ මූණතේ ලම්බ කුස කියන එක තමයි කීයද කියලා අහන්නේ. ත්‍රිකෝණ මූණතක ලම්බ කුස. right. දැන් අපිට මෙතන කියන පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 2400යි කියලා. අපිට මේකේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගත හැකි නේද? සමචතුරාශ්‍රයේ දිගයි පළලයි දන්නවනේ. සමචතුරාශ්‍රයේ වර්ගඵලය 30 ගුණ කරාම අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 900යි. එහෙනම් අපිට හොයත හැකි ත්‍රිකෝණයක වර්ගඵලය. එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය 2400 නම් ඒකෙන් සමචතුරාශ්‍රයේ වර්ගඵලය අඩු කරාම එනවා ත්‍රිකෝණ හතරෙම වර්ගඵලය. ත්‍රිකෝණ හතරේ වර්ගඵලයන් සමාන නිසා එකක වර්ගඵලය හොයන්න. එක හතරෙන් බෙදන්න. එතකොට මෙතන එනවා 1500යි. ත්‍රිකෝණ හතරෙම වර්ගඵලය එකක වර්ගඵලය හොයන්න. ඒක හතරෙන් බෙදුවාම එනවා 375යි. කොල්ලෝ බෙදලා බලන්න. ඒ කියන්නේ එක ත්‍රිකෝණ මූණතක වර්ගඵලය 375යි. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණ මූණතක් ගත්තොත් මේකේ ආධාරකයේ 30යි. මේකේ ලම්බ කුස තමයි අපි h කියලා ගත්තේ. ලම්බ කුස හොයන්න ඕන. මේකේ වර්ගඵලය මේක ඇතුළත තියෙන ඉඩ ප්‍රමාණය දැන් අපි හොයාගත්ත අතරින් 375යි. එහෙනම් වර්ගඵලයට අදාළ සූත්‍රය භාවිතා කරොත් දෙකෙන් එක් ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස. වර්ගඵලය සමානයි දෙකෙන් එක් ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස කියන සූත්‍රයේ දැන් වර්ගඵලය දාන්න 375යි. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 30යි. ලම්බ කුස තමයි දන්නේ නැත්තේ ඒක h කියලා ගත්තොත් ඔන්න ඔය විදිහට අපිට h අඩංගු සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක විසඳුම් දැන්. 5 1යි 2 1යි 2 15යි. එතකොට එනවා 15 වරක් h 15යි. මේ පැත්තේ සමානයි 375යි. දෙපැත්තම 15ෙන් බෙදුවොත් මෙතන මේ කැපිලා ගියාම එනවා h සමානයි මෙතන 375 15ෙන් බෙදලා බලන්න පුතේ. ඒවට ඒවි 25යි කියන්නේ. සෙන්ටිමීටර් 25. කියන්නේ ත්‍රිකෝණ මූණතේ ලම්බ කුස සෙන්ටිමීටර් 25යි. ඒක තමයි පළවෙනි කොටසට පිළිතුර වෙන්නේ. හොඳයි. ඒ දෙවෙනි කොටස අහනවා පිරමීඩයේ ලම්බ කුස. මෙන්න මේ පිරමීඩයේ ලම්බ කුස. පිරමීඩයේ ලම්බ කුස කියන එක මෙන්න මෙහෙම තියෙනවා. මම ඒක කැපිටල් H කියලා ගන්නම්. පිරමීඩයේ ලම්බ කුස ඒක කීයද කියලා හොයන්න ඕනේ. දැන් මේක අපි හොයාගත්තා. මේක 25යි. නේද? මේ ටික
මේ 30 නම් මේ 30න් භාගයක් නේ මේක. මේ ටික 15යි. එතකොට මේක තමයි හොයන්න ඕනේ. මෙතන තියෙන මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය භාවිතා කරනවා. පයිතගරස් ප්‍රමේය අනුව. පයිතගරස් ප්‍රමේය අනුව එනවා. දැන් මේකේ කාරණය 25යි. එකේ වර්ගය 25 වර්ගයේ කර්ණයේ වර්ගය සමාන වෙනවා අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. 15 වර්ගය එකතු කිරීම කැපිටල් H වර්ගය. ආපුතේ 25 25න් ගුණ කරලා බලන්න වාට එවේ 625. 15 15න් ගුණ කරලා බලන්න 225ක් එයි. එකතු කිරීම H වර්ගය. දෙපැත්තෙම 225ක් අඩු කරාම මේ පැත්තේ එනවා 400යි. මේ පැත්ත එකතු කරපු 225 ඉවත් වෙලා ගියාම පැත්ත එනවා H වර්ගය. එතකොට H වර්ගය සමානයි 400යි කියලා එනවා. එතකොට h වර්ගය සමානයි 400 කියන්නේ 20 වරක් 20 නැත්නම් 20 වර්ගය. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම h සමානයි සෙන්ටිමීටර් 20යි කියලා අපිට ගන්න. එතකොට මම කැපිටල් H කියලා ලකුණු කරලා තියෙන පිරමීඩයේ ලම්බක උස. එහෙනම් ඔය කියන පිරමීඩයේ ලම්බක උස වෙනවා සෙන්ටිමීටර් 20ක්. හොඳයි 7 වෙනි ගානට අදාළ පිළිතුරු වෙන්නේ ටික අපිට එතනින් 7 වෙනි ගාන අවසන් වෙනවා. අපි යමු ඊළඟට 8 වෙනි ගාන බලන්න. අඩුපාඩු තියෙනවා හදාගන්න. හොඳයි ඊළඟට 8 වෙනි ගානේ තියෙනවා පැත්තක දිග මීටර් 8ක් වූ සමචතුරස්‍ර ආධාරකයක් සහිත ඍජු පිරමීඩාකාර කූඩාරමක් සාදා ඇත්තේ ඇති රෙද්දක වර්ගඵලය වර්ග මීටර් 80ක් වෙනවා. මෙන්න මේ වගේ පිරමීඩ හැඩේ කූඩාරමක් තියෙනවලු. මේකේ ඒ පිරමීඩයේ පැත්තක සමචතුරස්‍රයේ පැත්තක දිග මීටර් 8 බැගින් වෙනවා. ඒ වගේම මේක සකස් කරලා තියෙන කූඩාරම් රෙද්දේ වර්ගඵලය වර්ග මීටර 80ක් වෙනවා. කූඩාරමේ පතුල සඳහා රෙදි භාවිතා කර නොමැති බව සලකා කූඩාරමේ උස හොයන්න. කූඩාරමේ උස කියන්නේ මේ පිරමීඩයේ උස. පිරමීඩයේ උස කියන්නේ ඒ පිරමීඩයේ තියෙන මෙන්න මේ ලම්බක උස. මෙන්න මේක තමයි අපි හොයන්නේ. එතකොට මේකේ රෙදි වලින් ආවරණය කරලා තියෙන්නේ ත්‍රිකෝණ මුහුණත් 4 විතරයි. එහෙනම් ත්‍රිකෝණ මුහුණත් 4ෙම වර්ගඵලය තමයි ත්‍රිකෝණ මුහුණත් 4ෙම වර්ගඵලය තමයි වර්ග මීටර 80ක් වෙන්නේ. හොඳයි. දැන් මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස මම කැපිටල් H කියලා මෙතන ලකුණු කරොත් ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස අපට හොයාගත හැකි ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස කියන සූත්‍රය භාවිත කරලා. ත්‍රිකෝණ එකක වර්ගඵලය බලන්න 80 බෙදන්න ඕන 4යි. ඒ ත්‍රිකෝණ 4ෙම වර්ගඵලය තමයි 80ක් වෙන්නේ. දැන් දෙකෙන් එක ගුණ කිරීම මේකේ ආධාරකයේ 8යි. ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස තමයි මම මෙතෙන්දි කැපිටල් H අකුර භාවිතා කරලා තියෙන්නේ. දැන් ওই විදිහට චඩංගු සූත්‍රයක් ගොඩනගා ගත්තොත් විසඳමු. 84න් බෙදුවම 20යි. මෙතන 2 1යි 2 4යි. මෙතන එනවා 4 වරක් H 4යි H. දෙපැත්තම 4න් බෙදුවම එනවා කැපිටල් H සමානයි. ඒ කියන්නේ ත්‍රිකෝණ මුහුණතේ ලම්බක උස සමානයි මීටර් 5යි. දැන් මේක මීටර් 5යි. දැන් අපට ඕන ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස නෙමෙයි පිරමීඩයේ ලම්බ උස හොයන්න. ඉතින් මෙන්න මෙතන හැදෙන මෙන්න මේ සමමිතික අක්ෂයෙන් හරියටම භාගයක් මේක 8 නම් මේ සමමිතික අක්ෂයම 8යි. එකෙන් භාගයක් 7 මීටර් 4ක් වෙනවා. ඒතර පයිතගරස් ප්‍රමේය භාවිතා කරොත් දැන් මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය භාවිතා කරලා අපිට පුළුවන් පිරමීඩයේ ලම්බක උස නැත්නම් සිම්පල් H ට අදාළ අගය හොයාගන්න. නම් පයිතගරස් ප්‍රමේය අනුව දැන් මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ කාරණේ අපි හොයාගත්ත 5යි කියලා. 5 වර්ගය සමානයි අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට. එකක් 4යි 4 වර්ගය එකතු කිරීම අනිත් එක H නම් සිම්පල් H ගේ වර්ගය. මෙතන නෝ 25යි 4 වර්ගය 16යි එකතු කිරීම සිම්පල් H වර්ගය. දෙපැත්තෙන්ම 16ක් අඩු කරොත් පුතේ 25න් 16ක් අඩු කරාම 9යි. මේ පැත්තෙන් 16ක් අඩු කරාම එකතු කරපු 16 ඉවත් වෙලා යනවා. එතකොට සිම්පල් H වර්ගය. 9 කියන්නේ 3 වර්ගය. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම H සමානයි 3යි. එහෙනම් පිරමීඩේ එම නිසා ඕනනම් ලියන්න. පිරමීඩේ නැත්නම් කූඩා මෙතන පිරමීඩේ කියන්නේ කූඩාරමනේ. කූඩාරමේ උස මීටර් 3යි. පිරමීඩයක උස කියන්නේ පිරමීඩයේ ලම්බක උසට. එතකොට ඒක මීටර් 3ක් වෙනවා. හොඳයි. ඒ විදිහට 8 වෙනි ගානට අදාළ පිළිතුරු වෙන්නේ. අපි ඊළඟට බලමු 9 වෙනි ගාන බලන්න පුතේ. 9 වෙනි ගානේ පිළිතුරු සාකච්ඡා කරන්න යමු. දැන් බලමු 9 වෙනි ගාන. උස මීටර් 4ක්ද ත්‍රිකෝණ මුහුණතක ලම්බක උස මීටර් 5ක්ද වන සමචතුරස්‍ර පතුලක් සහිත කූඩාරමක වහලය හා පතුල සඳහා රෙදි ඇතිරීමට නියමිත නම්
අවශ්‍ය වන මුළු රෙදි ප්‍රමාණය. මොන වගේ කූඩාරමක්ද කියන්නේ? සමචතුරස්‍ර පිරමීඩයක් හැඩේ කූඩාරමක් හදන්න ඕනලු. ඒකේ උස මීටර් 4යි. ඒතර පිරමීඩයේ උස කියන්නේ පිරමීඩයේ ලම්බක උස. ඒක මතක තියාගන්න. ඊළඟට ත්‍රිකෝණ මූණතක ලම්බක උස මීටර් 5යි. ත්‍රිකෝණ මූණතක ලම්බක උස එන්නේ ওই විදිහට. ඒක මීටර් 5යි. නේද? ත්‍රිකෝණ මූණතක ලම්බක උස එන්නේ මීටර් 5යි. මෙන්න මේ වගේ මේකේ මුහුණත් ටික ආවරණය කරන්න මේ කූඩාරම හදද්දී අවශ්‍ය වෙන රෙදි. පතුලටත් මේකේ රෙද්දක් දාන්න ඕනේ. කියන්නේ සමචතුරස්‍ර මූණතටත් රෙද්දක් දානවා. එහෙනම් අවශ්‍ය රෙදි වල වර්ගඵලයයි අපෙන් අහන්නේ. නේද? එහෙනම් අපි ත්‍රිකෝණ මූණත් හතරට අවශ්‍ය වර්ගඵලය හොයන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලම සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න නම් ඒකේ පැත්තක දිග ඕන වෙන නිසා අපි සමචතුරස්‍රයේ පැත්තක දිග හොයාගන්න මම මෙතන උත්සාහ කරනවා. මෙතන පුතේ මම මෙන්න මේ කොටසේ දිග x කියලා ගත්තොත් මෙන්න මේ රේඛාවේ මෙන්න මේ ටිකේ දිග මේ පය ඍජු කෝණී ත්‍රිකෝණය ඇසුරෙන් x හොයත හැයි. එතකොට x කීයද කියලා හොයාගත්තාන් පස්සේ ඒ වගේ දෙගුණයක් වෙනවා මේ සමචතුරස්‍රයේ පැත්තකදී. දැන් සමචතුරස්‍රයේ පැත්තක දිග හොයන්නේ ඉස්සෙල්ලා අපි x හොයමු. පයිතගරස් ප්‍රමේය අනුව. පයිතගරස් ප්‍රමේය අනුව. එතන මෙතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 5යි. 5 වර්ගය සමානයි. අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට 4 වර්ගය එකතු කිරීම x වර්ගය. 5 වර්ගය 25යි සමානයි 4 වර්ගය 16 එකතු කිරීම x වර්ගය. දෙපැත්තෙම 16ක් අඩු කරාම මෙතන එනවා 9යි. මේ පැත්ත 16 ඉවත් වෙලා ගියාම x වර්ගය. එතකොට 9 3 වර්ගය 3 වර්ගය සමානයි x වර්ගය. දෙපැත්තෙම වර්ගමූලය ගත්තාම වර්ගය ඉවත් වෙලා ගියාම දෙපැත්තෙම x සමානයි මීටර් 3. x 3 නම් සමචතුරස්‍රයේ එම නිසා සමචතුරස්‍රයේ පැත්තක දිග 3 වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මීටර් 6ක් වෙනවා. එහෙනම් සමචතුරස්‍රයේ පැත්තක දිග අපි හොයාගත්තා දැන් මීටර් 6යි කියන්නේ. ඊළඟට අපි හොමු ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. මෙතෙන්දී ත්‍රිකෝණයේ ලම්බක උස 5යි කියලා දීලා තියෙනවා. ත්‍රිකෝණයේ ආධාරකය වෙන්නේ 6 නේද? ත්‍රිකෝණ මුණතේ ආධාරකය වෙන්නේ මේ සමචතුරස්‍රයේ පැත්තක දිගමනේ නේද? එතකොට 6 වරක් 5. දෙකේ 1යි දෙකේ 3යි 5 වරක් 3 වර්ග මීටර් 15යි. වර්ග මීටර් 15යි. ඊළඟට සමචතුරස්‍රයේ වර්ගඵලය. පැත්තක දිග 6 නම් 6 වරක් 6. 6 වරක් 6 36යි. වර්ග මීටර් 36යි. දිගයි පළලයි ගුණ කරාම සමචතුරස්‍රයක වර්ගඵලය. දැන් අපි හොයමු අවශ්‍ය රෙදිවල වර්ගඵලය. රෙදිවල වර්ගඵලය. සමචතුරස්‍ර මූණත වහන්න වර්ග මීටර් 36ක රෙද්දක් ඕන. නේද? යාමතරව ත්‍රිකෝණ මූණත් එකකට වර්ග මීටර් 15ක බැගින් 4ක් ඕන. නේද? ත්‍රිකෝණ මූණත් 4ක් තියෙනවනේ. එනවා 36 එකතු කිරීම 15 4 60. එතකොට එනවා වර්ග මීටර් 96ක් ඕන වෙනවා සේරම රෙදි. මේ කූඩාරමේ පතුලයි ත්‍රිකෝණ මූණත් ටිකයි ආවරණය කරන්න වර්ග මීටර් 96ක් වර්ගඵලයේ තියෙන රෙදි අවශ්‍ය වෙනවා. හොඳයි. එතනින් 9 වෙනි ගාන අවසන් වෙනවා. අපි ඊළඟට යමු 10 වෙනි ගානට අදාළ පිළිතුරු බලන්න. හොඳයි ඊළඟට කියනවා සමචතුරස්‍ර පතුලේ පැත්තක දිග මීටර් 16ද පිරමීඩයේ උස මීටර් 6ද වන පරිදි වූ ඍජු පිරමීඩාකාර කූඩාරමක් තැනීමට අවශ්‍ය වේ. කූඩාරමක් තනන්න අවශ්‍ය වෙනවලු සමචතුරස්‍රයේ පැත්තක දිග මීටර් 16ක් වෙන සහ පිරමීඩයේ උස. ඒ කියන්නේ පිරමීඩයේ මෙන්න මේ ලම්බක උස මීටර් 6ක් වෙන විදිහේ පිරමීඩයක් තනන්න ඕනලු. මේ පතුලද ආවරණය වන පරිදි කූඩාරම සැකසීමට අවශ්‍ය රෙදි ප්‍රමාණය. රෙදි වල වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. එතකොට සමචතුරස්‍රයේ වහන්න අවශ්‍ය වෙන රෙදි වල වර්ගඵලය හොයන්න පුළුවන්. දිගයි පළලයි දන්න නිසා. ත්‍රිකෝණයක් වහන්න අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය ත්‍රිකෝණ මූණතකට අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය හොයන්න අපිට ඒකේ ලම්බක උස ඕන වෙනවා. ඒක දීලා නැති නිසා ඒක ඉස්සෙල්ලා අපි හොයාගන්න. එතකොට ඒක h කියලා ලකුණු කරගත්තොත් මේ ටික 16 නම් මේ ටික 8ක් වෙනවා. එතකොට පයිතගරස් ප්‍රමේය අනුව මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය අනුව කර්ණයේ h වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට 8 වර්ගය එකතු කිරීම 6 වර්ගය.
එතකොට h වර්ගය සමානයි 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. එතකොට h වර්ගය සමානයි 100යි. 100 කියන්නේ 10 වර්ගය. එතකොට දෙපැත්තෙම වර්ගමූලය ගත්තාම h සමානයි මීටර් 10යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණ මූණතක වර්ගඵලය මීටර් 10යි. ඊළඟට අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ දෙකෙන් එක් ගුණ කිරීම, ආධාරකයේ ගුණ කිරීම, ලම්බ කෝෂය. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය අපිට ගත හැයි ත්‍රිකෝණ මූණතේ ආධාරකයේ 16යි, ත්‍රිකෝණ මූණතේ ලම්බ කෝෂ අපි හොයාගත්ත දැන් 10යි කියලා. 16 වරක් 10යි. දෙකේ 1යි දෙකේ 8යි. එතකොට එනවා වර්ග මීටර 80යි. වර්ග මීටර 80යි. ඊළඟට සමචතුරාශ්‍රයේ වර්ගඵලය. එකේ දිග 16යි, පළලක් 16යි. 16 16න් ගුණ කරාම 256යි. ඔයගොල්ලෝ ගුණ කරලා බලන්න. වර්ග මීටර 256යි. එහෙනම් අවශ්‍ය රෙදි වල වර්ගඵලය. සමචතුරාශ්‍රයේ වහන්න වර්ග මීටර 256කුත් ත්‍රිකෝණ මූණත් එකකට වර්ග මීටර 80 බැගින් ත්‍රිකෝණ මූණත් හතරට අවශ්‍ය වෙනවා 84න් ගුණ කරාම 320යි. එකතු කරමු. මෙතන එනවා වර්ග මීටර 576ක් ඕන වෙනවා. ඔය කියන ආකාරයේ කුඩාරමක් වහන්න අවශ්‍ය වෙන හදන්න අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය. හොඳයි. එහෙනම් එතනින් 10 වෙනි ගානට අදාළ පිළිතුරු අවසන් වෙනවා. ඒ වගේම 4 එක අභ්‍යාසයටත් අවසන් වෙනවා. හොඳයි අපි යමු ඊළඟට 4 2 අභ්‍යාසයේ තියෙන ගණන් ටික සාකච්ඡා කරන්න. 4 2 අභ්‍යාසයේ පළවෙනි ගාන තියෙනවා ආධාරකයේ අරය සෙන්ටිමීටර් 14ද ඇල උස සෙන්ටිමීටර් 20ද වූ ඍජු කේතුවක වක්‍ර කොටසේ වර්ගඵලය. මේ වගේ කේතුවක් තියෙනවලු ආධාරකය කියන්නේ මේකේ කේතුවක ආධාරකය කියන්නේ වෘත්තමකාර මූණත වෘත්තාකාර මූණතට. එතකොට ඒකේ අරය 14යි. අපිට කියන මේකේ ඇල උස සෙන්ටිමීටර් 20යි. මේකට අපි කියන්නේ පිරමීඩයේ ලම්බ කෝෂ. ලම්බ කෝෂ h කියලා ගත්තොත් අපිට අහන්නේ වක්‍ර කොටසේ වර්ගඵලය. එන මේ වක්‍ර පෘෂ්ඨයේ හේතුවේ තියෙන මේ වක්‍ර පෘෂ්ඨයේ නේද? හේතුවේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවනේ අන්න ඒකේ වර්ගඵලය. නම් අපි දන්නවා හේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි කියලා 5rl කියන අගයන් තුනේ මුලික. දැන් මේකේ 5 කියන්නේ 7න් 22යි කියලා අපි දන්නවා. r උත් දන්නවා 14යි කියලා. l කියන්නේ ඇල උස එකක් දාන්න. ඒ ඔය දෙක දන්නව නම් අපිට පුළුවන් වක්‍ර කොටසේ වර්ගඵලය හොයන්න. ඒතර වක්‍ර කොටසේ වර්ගඵලය හොයන්න මේක සුළු කරොත් 7 1යි 14ට 7 2යි 22 දෙකෙන් ගුණ කරාම 44යි 44ත් 20ෙන් ගුණ කරාම අපිට එනවා 880. වර්ග සෙන්ටිමීටර 880. 44 20ෙන් ගුණ කරන්න කෙටි ක්‍රමය තමයි 44 දෙකෙන් ගුණ කළා අගට බිඳුවක් දාන්නේ. හොඳයි පළවෙනි ගානට අදාළ පිළිතුරු ඔය ආකාරයෙන් වෙනවා. අපි යමු ඊළඟට දෙවෙනි ගානට. ඊළඟට පුතේ දෙවෙනි ගානේ තියෙනවා ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7ක්ද ලම්බක උස සෙන්ටිමීටර් 24ක්ද වන ඝන කේතුවක ඇල උස. එතකොට මේ ලම්බක උස 24යි අරය 7යි. ඇල උස කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඇල උස L කියලා දාගත්තොත් මේ ඇල උසයි ලම්බක උසයි අරයයි පිහිටන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක් හැඩයට නිසා. පයිතගරස් ප්‍රමේය අනුව පයිතගරස් හොයාගෙන තියෙන ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවායි කියලා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. ඉතින් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය තමයි අපි L කියලා අරන් තින්නේ. අනේ පාද දෙකේ එකක් 7යි අනිත් එක 24යි. එහෙනම් මේ දෙකේ වර්ගවල එකතුවට. දැන් කර්ණයේ වර්ගයේ L වර්ගය සමානයි 7 වරක් 7 49යි. පුතේ 24 24ෙන් ගුණ කරලා බලන්න ඔයාට ඒ 576ක්. එතකොට 576යි 49 එකතු කරාම ඔයාට එවි 625. 625 කියන්නේ 25 වර්ගය. දැන් දෙපැත්තෙම වර්ගයේ මූලය ගත්තාම L සමානයි නැත්නම් L උස සමානයි සෙන්ටිමීටර් 25යි කියලා අපිට ගන්න පුළුවන්. ඉතල වගේම දෙවෙනි කොටසේ අහන මේකේ වක්‍ර කොටසේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. දෙවෙනි කොටසේ අහන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හේතුවක තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 5rl කියලා අපි සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. නම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න නම් අනිත් අගයන් 7න් 22යි 5 වෙනුවට අරය වෙනුවට 7 l වෙනුවට දැන් අපි හොයාගත්තා 25. l උස 25යි. සුළු කරොත්
7ට 7 කැපිලා යනවා 22 25න් ගුණ කරොත් 550යි කියලා එනවා. ගුණ කරලා බලන්න. වර්ග සෙන්ටිමීටර් 550යි ඔය කියන කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ. හොඳයි. එතනින් දෙවෙනි ගානට අදාළ පිළිතුරු අවසන් වෙනවා. අපි ඊළඟට බලමු හතරවෙනි ගාන. තුන්වෙනි ගාන. sorry. හොඳයි. ඊළඟට ආධාරකයේ පරිධිය මීටර් 44ක් වූ කේතු හැඩයේ වැලිගොඩ. කේතු හැඩයේ වැලිගොඩක් තියනවලු. මෙන්න මේකේ ආධාරකයේ නැත්නම් වෘත්තයේ පරිධිය වටේ දිග මීටර් 44ක් වෙනවා. ඇල උස මීටර් 20ක් වෙනවා. අපෙන් අහන මේකේ ආධාරකයේ අරය. ඒ කියන්නේ මේ වෘත මූණතේ අරය. පරිධිය අපි ඉගෙනගෙන තියෙනවා ඕනම වෘතයක පරිධිය සමානයි කියලා 2πr කියන ගුණිතයට. එහෙනම් මේකේ පරිධිය 44යි සමානයි 2 ගුණ කිරීම 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම මේකේ අරය r කියලාම ගත්තොත් අරය r. ඒක විසඳුවොත් 44 සමානයි මෙතන එන පුතේ මේ යට දෙක යට මුකුත් නැත්තම් තියෙන එක. r කියන අගය යටත් මුකුත් නැත්තම් තියෙන එක. ඒතර භාග ගුණ කරද්දී උඩ අගයන් ටික ගුණ කරොත් දෙවරක් 22 44යි 44 r ගෙන් ගුණ කරාම 44යි r. යට තියෙන්නේ එක් වරක් හත් වරක් එක. එතකොට 7යි. 44යි r බෙදීම 7යි කියලා එනවා. ඊට පස්සේ r තනි කර ගන්න නැත්නම් r කීයද කියලා හොයන්න මම මෙහෙම කරනවා. දෙපැත්තම ඉස්සෙල්ලා 7න් ගුණ කරනවා. එතකොට මේ පැත්තේ මේ බෙදපු 7 කැපිලා යනවා. ඊට පස්සේ දෙපැත්තම 44න් බෙදනවා. අර ගුණ කරපු 44ක් ඉවත් කරගන්න. මේකත් කැපිලා යනවා. එතකොට මේ පැත්තේ 44ක් තියෙන ගුණ කරපු එකක් ඒකත් ඉවත් වෙලා ගියාම r සමානයි. ආධාරකයේ අරය මීටර් 7යි කියලා එනවා. පරිධිය මීටර වලින් දීලා තියෙන්නේ නම් අරයත් මීටර. ඊළඟ දෙවෙනි කොටස. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඉගෙනගෙන තියෙනවා කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි πrl කියන ගුණිතයට 5 වෙනුවට 7න් 22 r වෙනුවට දැන් හොයාගත්ත 7 ගුණ කිරීම l වෙනුවට 20. 7ට 7 කැපිලා ගියාම එතන එනවා වර්ග මීටර් 440යි කියන කේතුවේ තියෙන මේ කේතු ආකාර වැලිගොඩේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තොත් වර්ග මීටර් 440ක් වෙනවා. දැන් එතනින් තුන්වෙනි ගානත් අවසන් වෙනවා. අපි ඊළඟට බලමු හතරවෙනි ගානට අදාළ පිළිතුරු. හොඳයි. ඊළඟට තියෙනවා හතරවෙනි ගාන ආධාරකයේ අරය සෙන්ටිමීටර් 10.5ද ඇල උස සෙන්ටිමීටර් 15ද වූ කුහරක හේතුවක. කුහරක හේතුවක් කියන්නේ හරියට පුතේ කිරි ගොට්ටක් වගේ එකක්. ඇතුළ හිස් නේද? කුහරක හේතුවක මේකේ අරය 10.5යි සෙන්ටිමීටර්. ඊළඟට ඇල උස සෙන්ටිමීටර් 15යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන මේකේ පිටත පෘෂ්ඨය කියන්නේ පිටත කුහරක හේතුවක පිටත පෘෂ්ඨය කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨය නේද? දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි πrl කියන ගුණිතය. එතකොට මෙතන අපිට r උත් දන්නවා l උත් දන්නවා. එහෙනම් අපිට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයතයි අර 10.5යි l වෙනුවට 15. එතකොට මේක උතේ සුළු කරොත් 7ට 7 එකයි 10.5 7ෙන් බෙදුවොත් 10ට 7 එකයි 3ක් ඉතිරි. ඒ 3ක් දශම තිතෙන් මේ පැත්තට ගත්තාම 35ට 5යි. ඒත් 1.5යි. 22 1.5න් ගුණ කරලා බලන්න එනවා 33ක්. 33.0ක් නැත්නම් 33ක්. පොළ පැත්තකින් ගුණ කරලා බලන්න. ඊට පස්සේ එන උත්තරේ 15 වෙනි ගුණ කරාම ඒවි 495. එතකොට ඔය කියන කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 495. ඒක තමයි පිටත පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ. හොඳයි හතරවෙනි ගානට අදාළ පිළිතුරු වෙන්නේ එක. එතනින් හතරවෙනි ගාන අවසන්. අපි ඊළඟට බලමු පස්වෙනි ගාන යන්න. හොඳයි. ඊළඟට තියෙනවා කේතුවක හැඩෙන්නු ඝන වස්තුවක ඇල උස සෙන්ටිමීටර් 14ක් ඝන වස්තුවක්. කේතු ආකාරයේ ඝන වස්තුවක්. මේකේ ඇල උස සෙන්ටිමීටර් 14යි. මේ වක්‍ර කොටසේ වර්ගඵලය මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයක් දීලා තියෙනවා අපිට වර්ග සෙන්ටිමීටර් 396ක් වෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එහෙනම් කේතුවේ අරය හොයන්න කියලා කියන්නේ. එම ගත්තොත් කේතුවේ අරය අපි r කියලා ලකුණු කරගත්තොත් අපි ඉගෙනගෙන තියෙනවා
ඕනම කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි πrl කියන ගුණිතය. දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මේකේ දීලා තියෙනවා 396යි කියලා. ඒතර 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම r දන්නේ නැහැ. r වෙනුවට rම ගන්නවා. ගුණ කිරීම 14යි ඇලවුස. ඒතර 7 1යි 7 ඒවා 14ට 2යි. එතකොට මෙතන එනවා 22 දෙකෙන් ගුණ කරාම 44 වරක් r. 44යි r සමානයි 396යි. ඊට පස්සේ දෙපැත්තම 44න් බෙදුවොත් දෙපැත්තේ 44 ඉවත් වෙලා යනවා r සමානයි. එවත්තත් අපි ඉස්සෙල්ලා දෙකෙන් බෙදුවොත් දෙකේවත් 3ට 1යි එකක් ඉතිරි 19ට 9යි එකක් ඉතිරි 16ට 8යි. මේක දෙකෙන් බෙදුවොත් 22යි. මේක ආයෙ දෙකෙන් බෙදුවොත් දෙකේව 11යි මේක දෙකෙන් බෙදුවොත් 19ට දෙකේව 9යි එකක් ඉතිරි 18ටත් 9යි. ඒකට 99 11න් බෙදුවොත් අවසානට උත්තරේ එනවා 99ට 11ව 9යි. එතකොට ඔය කියන හේතුවේ අරය සෙන්ටිමීටර් 9ක් වෙනවා. අපෙන් අහනවා හේතුවේ ලම්බක උස. හේතුවේ ලම්බක උස h කියලා ගත්තොත් මේ හේතුවේ ඇල උසයි අරයයි ලම්බක උසයි පිහිටන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් විදිහට. ඒතකොට මේ ඍජුකෝණීය ත්‍රිකෝණයේ ට පයිතගරස් සම්බන්ධය අනුව පයිතගරස් ප්‍රමේය අනුව ඒ ඍජුකෝණීය ත්‍රිකෝණයේ කාරණය 14යි ඒකේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුට. දැන් මේකේ අරය 9යි කියලා හොයාගත්තා. ඒතකොට 9 වර්ගය එකතු කිරීම h වර්ගයට. 14 වර්ගය වාට ඒවි 196යි. ගුණ කරලා බලන්න 14 14න්. 9 වරක් 9 81යි. එකතු කිරීම h වර්ගය. දෙපැත්තෙන්ම 81ක් අඩු කරන්න. එතකොට මේ පැත්තේ ඒවි 115යි h වර්ගය සමානයි 115යි කියලා. ඊට පස්සේ දෙපැත්තෙම වර්ගමූලය ගත්තොත් h සමානයි වර්ගමූලය 115යි. විදිහට කරණීයක ආකාරයට පිළිතුරු ලැබුවත් ඇති. ඒකේ අගය හොයන්න යන්න ඕනේ නැහැ. එහෙනම් සිම්පල් h ගේ අගය නැත්තම් මේ හේතුවේ ලම්බක උස වෙනවා වර්ගමූලය 115. දැන් එතනින් අපිට පස්වෙනි ගානේ පිළිතුරු අවසන් වෙනවා. අපි ඊළඟට බලමු 6 වෙනි ගානට යන්න. 6 වෙනි ගානේ මෙන්න මේ වගේ රූප සටහනක් දීලා කියනවා කේතු හැඩති තුනී වීදුරු බඳුනක් උසින් හරි ඇඩක් වනසේ පළතුරු බීම පුරවා ඇති ආකාරයේ රූපය දැක්. එතන මේකේ මේ බඳුනේ උස 16 නම් මේ පළතුරු බීම පුරවලා තියෙන කොටසේ උස එකෙන් හරි ඇඩයි. ඒ කියන්නේ මේක 8යි කියලා අපි හොයාගන්නවා. දීපු තොරතුරු ඇතුලේ. කේතුවේ අරය සෙන්ටිමීටර් 12ද එහි කේතු කොටසේ උස සෙන්ටිමීටර් 16 වේ. ඒකත් අපිට කියලා තියෙනවා. කේතුවේ පළතුරු බීම ගෑවී ඇති කොටසේ වර්ගඵලය. එතන පළතුරු බීම ගෑවිලා තියෙන මෙන්න මේ කොටස කේතුවක වක්‍ර පෘෂ්ඨය වගේ. මොන වගේ කේතුවකද උස 8ක් වෙච්ච අරය 6ක් වෙච්ච කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හෙව්වනම් අන්න ඒක තමයි බීම ගෑවිලා තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ. නේද? එතන කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයද්දී කේතු කොටසේ ඇල උස ඕන වෙනවා. එතන බීම ගෑවිලා තියෙන කොටසේ ඇල උස වෙන්නේ ඔන්න ඔය ටික. අපි L කියලා ගත්තොත් මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් ඇසුරෙන් අපිට පයිතගරස් ප්‍රමේය අනුව අපිට L වර්ගය සමානයි කර්ණීය වර්ගය සමානයි කියලා ගත්තා. හැයි ත්‍රිපාද දෙකේ වර්ගවල එකතුවට 6 වර්ගය එකතු කිරීම 8 වර්ගය. දැන් L වර්ගය සමානයි 6 වර්ගය 36යි 8 වර්ගය 64යි. එතකොට L වර්ගය සමානයි 100යි කියලා. එතකොට 100 කියන්නේ 10 වර්ගය, L වර්ගය සමානයි 10 වර්ගය. එතකොට L සමානයි 10යි. සෙන්ටිමීටර් 10යි. එහෙනම් පළතුරු බීම ගෑවිලා තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය πrl වෙනෝ කේතුවක. එතකොට 7න් 22 ගුණ කිරීම අරය වෙනුවට බීම ගෑවිලා තියෙන කොටස කේතුවක් විදිහට ගත්තොත් ඒ කොටසේ අරය 6යි. අරය විදිහට 6යි ගන්න ඕන. එතකොට ඇල උස 10යි. එතකොට මෙතන කැපෙන්නේ නැහැ. අතෙන් බෙදෙනේ උඩ නැහැ නේද? එතකොට 22 6න් ගුණ කරාම අපිට එනවා 132ක් ඒක 10න් ගුණ කරාම 1320යි 1320 7න් බෙදන්න. 1320 7න් බෙදුවාම ඒවි 62ට 8යි 56යි එතකොට තව 6ක් ඉතිරි 60ට 4ක් 8යි
ආසන්න වශයෙන් එවි වර්ග සෙන්ටිමීටර් 188.5 वर्ग सेंटीमीटर 188.5 කියලා බලන්න ඔයගොල්ලෝ මේ පිළිතුරු ලැබෙනවද කියලා. තර 1327 බෙදුවාම එනවා 188.5 वर्ग सेंटीमीटर කියලා. හොඳයි. එතනින් 6 වෙනි ගාන අවසන් වෙනවා. එතකොට 4.2 අභ්‍යාසයේ ගණන් ටිකත් එතනින් අවසන් වෙනවා. අපි ඊළඟට බලමු 4.3 අභ්‍යාසයේ ගණන් ටික සාකච්ඡා කරා. ඊළඟට 4.3 අභ්‍යාසයේ පළවෙනි ගානේ කියනවා හොඳට බලන්න පළවෙනි ගාන අරය සෙන්ටිමීටර් 3.5ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. ගෝලයක් තියෙනවලු ඒ අරය සෙන්ටිමීටර් 3.5ක් වෙනවා. මේක මේ විදිහට හඳන්න මේක වෘත්තයක් නෙමෙයි ගෝලයක්. හරිද? එතකොට ගෝලයක වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා ඒකේ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨයක් විතරයිනේ තියෙන්නේ නේද? ඒකේ වර්ගඵලය සමානයි 4πr වර්ගය කියලා මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න අනිත් ඒවාට ආදේශ කරොත් 4 ගුණ කිරීම 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම මේකේ අරය 3.5යි 3.5 වර්ගය කියන්නේ 3.5 වරක් 3.5 කියන එක. මම ඒක විහිදුවලම ලියා ගන්න. දැන් සුළු කරොත් 3.5 වත් 3.5ට 1යි 7ට 2යි. දෙකේව 1යි දෙකේව 11යි. ඒක කැපිලා ගියාම කොහොම එනවා? එතකොට 4 11න් ගුණ කරාම 44 වරක් 3.5 44 3.5න් ගුණ කරනවා. 44 3.5න් ගුණ කරොත් 5 4 20යි ඉතිරි 2යි 5 4 20යි 2යි 22යි. අගට බිඳුවක් දාලා 3න් ගුණ කරොත් 3 4 12යි ඉතිරි 1යි 3 4 12යි 1යි 13. එතකොට එනවා 1540යි. ගුණ කරන්න කලින් දශම තිතර පස්සේ එක ඉලක්කමක් තියෙන හින්දා ගිනන් එක ඉලක්කමක් වෙන් කළා දශම තිත තිබුවාම 154.0 නැත්නම් වර්ග සෙන්ටිමීටර් 154යි කියලා අපිට හොයා ගන්න පුළුවන් ওই කියන ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. හොඳයි. පළවෙනි ගානට අදාළ පිළිතුර එතනින් අවසන්. අපි දෙවෙනි ගාන බලමු ඊළඟට. ඊළඟට තියෙන්නේ අරය සෙන්ටිමීටර් 14ක් වන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 4πr වර්ගය. අරය දන්නවනම් ආදේශ කළා අපිට ඒකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒතර මේකේ අරය 14යිලු. 14 වර්ගය කියන්නේ 14 වරක් 14. ඒතර සුළු කරොත් තවම 7 1යි 7 2යි. එතකොට 22 7න් ගුණ කරා 22 4න් ගුණ කරාම 88යි. 14 2න් ගුණ කරාම 28යි. 88 28න් ගුණ කරමු. 88 28න් 8 වරක් 8 64යි ඉතිරි 6යි. 8 වරක් 8 64යි 6 70. අගර බිඳුවක් දාලා 2න් ගුණ කරොත් 2 වරක් 8 16 එකක් ඉතිරි 2 වරක් 8 16 එකයි 17යි. එතකොට එනවා 2464යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට දෙවෙනි ගානේ කියන ඔය කියන ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 2464ක් වෙනවා. ඊළඟට කියනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 5544ක් වූ ගෝලයක අරය. කියන ගෝලයේ අරය අපි r කියලා ගත්තොත් ඕනම ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 4πr වර්ගය කියලා අපි සූත්‍රයක් ඉගෙන ගත්තා. එනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙනුවට අපිට දැන් මේකේ දීලා තියෙන 5544යි කියලා. ඒක සමාන වෙන්න ඕන 4 ගුණ කිරීම 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම r වර්ගය. ඔය කියන ගෝලයේ අරය r කියලා ගත්තොත් අපි r හොයන්න ඕන ඔය සමීකරණය විසඳන්න ඕන. එතන 5544 සමානයි මේ 4 යට තියෙන එක r වර්ගයේ යට තියෙනෙත් 1. එතන උඩේ වටික් ගුණ කරොත් 88යි r වර්ගය කියලා එනවා. උඩට යටට එනවා බෙදීම 7. ඊට පස්සේ අපි මේ බෙදපු 7 ඉවත් කරන්න දෙපැත්තම 7න් ගුණ කරනවා. එතන මේ 4 7 කැපිලා යනවා. ඊට පස්සේ ගුණ කරපු 88 අයින් කරන්න දෙපැත්තම 88න් බෙදනවා. එතන මේ 88ත් කැපිලා r වර්ගය කීයද කියලා හොයා ගන්න පුළුවන් මේක සුළු කරා. දැන් පොඩ්ඩක් සුළු කරමු මේක. දෙකෙන් බෙදුවොත් පුතේ 44යි. මේක දෙකෙන් බෙදුවොත් 5ට 2 2යි.
එකක් ඉතිරි 15ට 2 7යි එකක් ඉතිරි 14ට 7යි 4ට 2යි. ආයෙ දෙකෙන් බෙදුවොත් පුතේ 2 22යි. මේක දෙකෙන් බෙදුවොත් එනවා මම මේක පොඩ්ඩක් මෙහෙන් ලියන්නම් ඉඳ මෙතන මදි නිසා 1යි 3යි එකක් ඉතිරි 17ට 8යි එකක් ඉතිරි 12ට 6යි. ආයෙ දෙකෙන් බෙදුවොත් 2 11යි මෙතන දෙකෙන් බෙදුවොත් 2 6යි එකක් ඉතිරි 18ට 9යි 6ට 3යි 693යි 11න් බෙදුවොත් 11 1යි මේක 11න් බෙදුවොත් බලන්න 11 6යි 3ක් ඉතිරි 33ට 3 63. එතකොට r වර්ගය සමානයි කියලා එනවා පුතේ 7 වරක් 63. 7 වරක් 63. මම මේක මේ පැත්තට ගන්නම්. දැන් r වර්ගය සමානයි 7 වරක් 63 කියලා අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මට ඕන r හොයන්න. එහෙනම් මේ r කීයද කියලා බලන්න නම් මේ වර්ගය අයින් කරන්න ඕනේ. එහෙනම් අනිත් පැත්තෙත් වර්ගයක් හදා ගන්න ඕනේ. එතන මම මෙහෙම කරනවා. මේ පැත්තේ වර්ගයක් හදා ගන්න ඕනේ ඉන්න මේ දෙක ಗುಣ කරලා කර ඉන්නේ ඒක තේරුමක් නැහැ. තේරුණාද? ඒක නිසා මම 63 වෙනුවට 7 වරක් 9 කියලා මට මතක් වෙනවා. ඒක 7 වරක් 9 කියලා ලියනවා. ඊළඟට 9 වෙනුවට මට මතක් වෙනවා 3 වරක් 3 කියලා. දැන් මට ඕන වර්ගයක් හදා ගන්න. එහෙනම් 1 7කුයි 1 3කුයි අරගත්තොත් ඒ දෙක ගුණ කරාම 21කුත් අනිත් 7යි අනිත් 3යි ගුණ කරාම තව 21කුත් එනවා. ඒ කියන්නේ 7 වරක් 63 කිව්වත් එකයි 21 වරක් 21 කිව්වත් එකයි. ඒ කියන්නේ r වර්ගය සමාන වෙනවා 21 වර්ගයට. අන්න දැන් r හොයන්න දෙපැත්තෙම වර්ගය ඉවත් කරාම වර්ගමූලය අරගෙන r වර්ගයේ වර්ගමූලය r 21 වර්ගයේ වර්ගමූලය 21යි. අරය සෙන්ටිමීටර් ඔය කියන ගෝලයේ අරය සෙන්ටිමීටර් 21යි කියලා අපට හොයා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. බලන්න මේ සුළු කිරීම ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. එතකොට අපට පුළුවන් ඒ වගේ ගෝලයක අරය හොයා ගන්න. හොඳයි. එතනින් තුන්වෙනි ගාන අවසන් වෙනවා. අපි ඊළඟට බලමු හතරවෙනි ගානේ පිළිතුරු සාකච්ඡා කරා. හොඳයි. හතරවෙනි ගානේ කියනවා අරය සෙන්ටිමීටර් 7ක් වූ කුහර අර්ධ ගෝලයක බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. පොල් කට්ටක් වගේ එකක් කුහර අර්ධ ගෝලයක් කියන්නේ බැලුවොත් පොල් කට්ටක් වගේ. ඒකේ මෙන්න මේ බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. මේකේ අරය සෙන්ටිමීටර් 7යි. එතකොට මෙතන මේ කුහර අර්ධ ගෝලයේ බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මේක කපාගත්ත සම්පූර්ණ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයෙන් හරියටම භාගයක් නේද? එහෙනම් අපිට මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුළුවන්. සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 4යි π r වර්ගය නම් ඒක දෙකෙන් බෙදුවා නම් හරි නේද? මෙතන තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්න. ඕනම අගයක් දෙකෙන් බෙදුවත් එකයි දෙකෙන් එකෙන් ಗುಣ කරත් එකයි. දැන් ආදේශ කරමු 4 ගුණ කිරීම π වෙනුවට 7න් 22 ගුණ කිරීම r වෙනුවට 7. එහෙනම් 7 වරක් 7 ගුණ කිරීම දෙකෙන්. එතන දෙකෙන් එකෙන් ගුණ කරන්නේ සම්පූර්ණ ගෝලයක වර්ගඵලය තමයි මේ ටිකෙන් එන්නේ. මේ ටික ගුණ කරාම එන්නේ. ඒක දෙකෙන් එකෙන් ගුණ කරාම තමයි මෙතන තියෙන සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨයෙන් භාගයක් නේද? එතන තියෙන කොටසේ වර්ගඵලය ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සුළු කරමු. 7 1යි 7 1යි. කැපිලා ගියා. ඊළඟට 2 1යි 2 4ට 2යි. කැපිලා ගියාම ඉතුරු වෙනවා 22 වරක් 2 වරක් 7. එතන 22 වරක් 2 44යි. 44ත් 7ෙන් ගුණ කරොත් අපට එනවා 308යි කියලා වර්ග සෙන්ටිමීටර වල. වර්ග සෙන්ටිමීටර් 308ක් වෙනවා. ඔය කියන කුහර අර්ධ ගෝලයේ තියෙන බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. හොඳයි. හතරවෙනි ගානට අදාළ පිළිතුරු එතනින් අවසන් වෙනවා. අපි ඊළඟට බලමු පස්වෙනි ගානේ පිළිතුරු. විස්කම්භය මීටර් 0.5ක් වූ ඝන අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඝන අර්ධගෝලයක්. කියන්නේ හකුරු බෑයක් වගේ එකක් දල වශයෙන්. නේද? එතන මේකේ විස්කම්භය නේද? මේ වෘත්තාකාර මූණතේ විස්කම්භය මීටර් 0.5ක් වෙනවා. දැන් මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතන මේක හොඳට කල්පනා කරන්න පුතේ මේ ඝන වස්තුවට තියෙන වක්‍ර පෘෂ්ඨයක් සහ සමතල වෘත්ත හැඩයේ පෘෂ්ඨයක් කියලා පෘෂ්ඨ දෙකක්. අන්නේ දෙකේම වර්ගඵලය හොයලා තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. දෙක එකතු කරන්න වෙයි. නම් මෙතනත් අර ඉස්සෙල්ලා වගේම වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හෙව්වොත් සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨයෙන් මෙතන තියෙන්නේ භාගයයි. එහෙනම් 4යි π r වර්ගයේ ගුණ කිරීම දෙකෙන්. 4 ගුණ කිරීම π වෙනුවට 7න් 22 ගුණ කිරීම මේකේ විස්කම්භය 0.5 නම් අරය වෙන්නේ 0.5 බෙදීම 2.
0.5 බෙදීම 2 වරක් 0.5 බෙදීම 2. අර ඒ වර්ගයේ වරක් යන දෙකෙන් එක. දැන් සුළු කරොත් 2 1 2 2 2 1 2 1 කැපිලා යනවා. ආයි 2 11යි 2 1 2 ටික ඔය විදිහට කැපෙනවා. එතකොට උඩ එනවා 11 වරක් 0.5 වරක් 0.5. 11 0.5න් ගුණ කරාම ආට ඒ 5.5 කියලා පුතේ. ගුණ කරලා බලන්න. 5.5. ඒකයි 0.5න් ගුණ කරලා බෙදන්න ඕන 7. 5.5 0.5න් ගුණ කරාම ආට ඒවි 2.75 කියලා. එක ඉඩඟට 7ෙන් බෙදන්න ඕන. 7ෙන් බෙදුවාම එනවා 0.3යි 1කට 6ක් ඉතිරි 65ට 4ක් 9යි 63යි 2ක් ඉතිරි 20ට 2යි ආසන්න වශයෙන් වර්ග මීටර 0.399 කියලා අපිට පුළුවන්. ඔකේ තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. ඊළඟට වෘත්තයේ වර්ගඵලය හොයන්න ඕන. වෘත්තයේ වර්ගඵලය වෘත්ත පෘෂ්ඨයේ නැත්නම් වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය වෙන්නේ πr වර්ගය. 7න් 22 ගුණ කිරීම 0.5 බෙදීම 2 වරක් 0.5 බෙදීම 2. අර ඒ නේද? 2 1 2 11යි. එතකොට එනවා 0.5 5න් ගුණ කරලා 11 ගුණ කරාම ඔයාට ඒ 0.5 11 ගුණ කරාම ඉස්සෙල්ලත් මෙතන එනවා 2.75 බෙදීම 17. 2.75 14න් බෙදුවොත් 0.1යි 24ට 14ට 1යි. ඒතර 13ක් ඉතිරි 135ට 14 ඒවා 9යි. 14 ඒවා 9යි. එතකොට 126යි. 9ක් ඉතිරි 90ට 14 ඒවා 6යි. ආසනවලගෙන වර්ග මීටර වසුරු කරලා බලන්න. මේක 14න් බෙදලා වර්ග මීටර 1.196. එහෙනම් අපිට ඊළඟට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 0.399කට 0. වෘත්තයේ වර්ගඵලය 0.196ක් එකතු කරා. එතකොට එකතු කරලා බලන්න. එතන එනවා 8යි 9 18 එකක් ඉතිරි 5යි. 0.5යි 8යි වර්ග මීටර තියෙනවා. ඔන්න ඔය විදිහටයි ඒකේ තියෙන මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරගන්න වෙන්නේ. ඔය සුළු කිරීම හරියටම කරලා බලන්න ඔබටත් ඒ පිළිතුරු ලැබෙනවද කියලා. බලමු 6 වෙනි ගාන. 6 වෙනි ගානේ තියෙනවා මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1386ක් වන ඝන අර්ධගෝලයක. අර්ධගෝලයක්. ඝන අර්ධගෝලයක් කියන්නේ අකුරු බෑයක් වගේ එකක් වුණ ඉස්සෙල්ලා කිව්වනේ. මේ වගේ එකක අරේ හොයන්න. අරේ කීයද කියලා හොයන්නේ කියලා මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1386ක් වෙනවා. නේද? මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේකේ වක්‍ර පෘෂ්ඨයේ සහ වෘත්තාකාර සමතල පෘෂ්ඨය කියන පෘෂ්ඨ දෙකේම වර්ගඵලයන් දෙකේ එකතුව තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ. එහෙනම් අපිට ලියද හැයි මෙන්න මෙහෙම මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි වෘත්ත මූණතේ වර්ගඵලය πr වර්ගය එකතු කිරීම වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. මේක ගෝලයක තියෙන සම්පූර්ණ වක්‍ර පෘෂ්ඨයෙන් හරියටම භාගයක් නේද? 4යි πr වර්ගයනේ ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ අර r වෙච්ච. දැන් ඒකෙන් හරියටම භාගයක් ඊට කියලා බලන්න. ඒක දෙකෙන් එකෙන් ගුණ කරන්න. මෙතන සුළු කරගත්තොත් 2 1යි 2 2යි. එතකොට එනවා πr වර්ගය එකතු කිරීම. එතන එනවා 2යි πr වර්ගය සමානයි 3යි πr වර්ගය කියලා අපිට ගත හැකි මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය 1386යි නේද? නෑ 1386 සමානයි 3යි πr වර්ගය. එහෙනම් 3 වරක් 5 වෙනුවට 7න් 22 වරක් මේකේ අර r නම් r වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ r අඩංගු සමීකරණයක් r විතරයි දැන් තියෙන්නේ. මේක විසඳමු. එතන උඩට එනවා 66යි r වර්ගය. යට බෙදීම 7. මේ පැත්තේ 1386යි.
ඊපස්සේ මේ බෙදපු 7යින් කරන්න දෙපැත්තම මම 7ෙන් ගුණ කරනවා. එතන මේ බෙදපු 7 කැපිලා යනවා. ඊපස්සේ මේ ගුණ කරපු 66ත් ඉවත් කරන්න දෙපැත්තම 66න් බෙදනවා. මේකත් කැපිලා යනවා. අපි සුළු කරලා බලමු r වර්ගයට කී එනවද කියලා. මේක දෙකෙන් බෙදුවොත් 2 33යි. මේක දෙකෙන් බෙදුවොත් 13ට 2 6යි, එකක් ඉතිරි 18ට 9යි 693. ආයි 3ෙන් බෙදුවොත් 3 11යි. මේක 3ෙන් බෙදුවොත් 6ට 3 2යි, 9ට 3යි, 3ට 1යි 231යි. ආයි 11ෙන් බෙදුවොත් 11 1යි, 11 22ට 2යි, එකක් ඉතිරි 21යි. එතකොට අපිට එනවා r වර්ගය සමානයි 7 21 කියලා. r කීයද කියලා හොයන්න නම් මේ පැත්තේ වර්ගයක් හදා ගන්න ඕනේ. මම ඒක නිසා මේ දෙක ಗುಣ කරන්නේ නැහැ. ಗುಣ නොකර 21 වෙනුවට මම ලියනවා 7 3 කියලා. වර්ගයක් හදා ගන්න බෑ නේද? ඒ නිසා මම r වර්ගය සමානයි 7 3 නැත්නම් 7 වර්ගයේ වරක් 3. ඊට දෙපැත්තෙම r කීයද කියලා බලන්න දෙපැත්තෙම වර්ගමූලය ගත්තාම r සමානයි r වර්ගයේ වර්ගමූලය r සමානයි 7 වර්ගයේ වර්ගමූලය 7යි 3 වර්ගමූලය කීයද කියලා අපිට එකපාරට ගන්න බැරි හින්දා එක් කර්ණයක් විදිහට ගත්තොත් මූල 3යි නැත්නම් 7යි මූල 3යි කියලා අපිට ගන්න පුළුවන්. ඔය විදිහට කරණීයාකාරයෙන් පිළිතුරු ලැබුවාම ඇති. එතකොට ඔය කියන අර්ධගෝලයේ අරය 7යි මූල 3යි ඒකකය සෙන්ටිමීටර් කියලා දාන්න. එතකොට එතනින් අවසන් වෙනවා 4 3 අභ්‍යාසයට අදාළ ගණන්. ඊට පස්සේ අපි බලමු ඊළඟට මිශ්‍ර අභ්‍යාසයේ ගණන් ටික. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා පිරමීඩයක් සෑදීමට යොදා ගන්නා පතරමක් පහක් දැක්කේ. මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. A හා B මගින් දක්වා ඇති අගයන් ගණනය කරන්න. මේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ ත්‍රිකෝණය. ඒතකොට ඒකේ පාද දෙකක් ගන්න ඉතුරු එක තමයි A වෙන්නේ. එහෙනම් පයිතගරස් ප්‍රමේය අනුව අපිට ලියද හැයි ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය. දැන් මේකේ නම් කර්ණයේ A වර්ගය සමානයි පහේ වර්ගය එකතු කිරීම පහේ වර්ගයට. අනිත් පාද දෙකේ වර්ග වල එකතු. එතකොට එනවා මෙතන A වර්ගය සමානයි පහේ වර්ගය කියන්නේ 25යි. ආයි පහේ වර්ගය කියන්නේ 25යි. එතකොට A වර්ගය සමානයි 50යි. දැන් A සමාන වෙනවා වර්ගමූල 50ට. එහෙනම් මේක පොඩ්ඩක් සරල කරොත් 50 කියන්නේ 25 සරත් 2 නිසා 50 වර්ගමූලය කියන්නේ 25 සරත් 2 වර්ගමූලය. 25 වර්ගමූලය 5යි. 2 වර්ගමූලය අපිට ගන්න බෑ. ඒක මූල 2යි. එහෙනම් 5 ගුණ කිරීම මූල 2 කියන එක 5යි මූල 2යි කියලා දක්වන්න පුළුවන්. එහෙනම් A මගින් දැක්වෙන අගය 5යි මූල 2යි. දැන් අපි ඒක හොයාගත්තා. මේක සමචතුරස්‍රයක් නිසා මේකත් 5යි. මේක 5යි මූල 2යි A කියන්නේ 5යි මූල 2යි කියලා හොයාගත්තා. දැන් මේ ත්‍රිකෝණයට මේකත් ඍජු කෝණී ත්‍රිකෝණයක් නේද? මේකට නැවත පයිතගරස් ප්‍රමේයය දුවොත් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය B. නම් B වර්ගය සමානයි 5යි මූල 2 වර්ගය එකතු කිරීම පහේ වර්ගයට. එතනෝ B වර්ගය සමානයි 5යි මූල 2 5යි මූල 2කින් ගුණ කරාමනේ 5යි මූල 2 වර්ගය එන්නේ. දැන් බලමු 5යි මූල 2 වරක් 5යි මූල 2. එතකොට මෙතන 5යි මූල 2 කියන්නේ 5 ගුණ කිරීම මූල 2 කියන එක. මෙතනත් තියෙන්නේ 5 ගුණ කිරීම මූල 2. 5ව 2 එක ළඟට ගත්තොත් 5 සරක් 5 25යි. මූල 2 ගුණ කරාම මූල 4යි මූල 4යි කියන්නේ 2යි. එතන මේ දෙක ගුණ කරාම 2යි 5ව 2 ගුණ කරාම 25යි. 25 සරක් 2 50යි. එහෙනම් මෙතන එන්නේ 50යි. එකතු කිරීම පහේ වර්ගය 25යි. එතන එනවා B වර්ගය සමානයි 75යි. එහෙනම් B ගේ වර්ගමූලය B සමානයි B වර්ගය දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම වර්ගමූල 75යි. එතකොට B සමානයි 75 කියන්නේ 25 සරත් 3 නිසා 25 වර්ගමූලය 5යි වර්ග 3 වර්ගමූලය වර්ගමූල 3 කියලාම තමයි ගන්න වෙන්නේ. ඒක හොයන්න බෑනේ අපිට. කර්ණීයාකාරයට දැක්වුවොත් B සමානයි 5යි මූල 3යි කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුළුවන් ඒකේ පළවෙනි කොටසට අදාළ පිළිතුරු ලබා ගන්න. හොඳයි. එහෙනම් අපෙන් අහනවා දෙවෙනි කොටස මෙම පතරම භාවිතයෙන් සාදා ගන්නා පිරමීඩයක් සාදා ගන්නා පිරමීඩය
ඍජු පිරමීඩයක් නොවීමට හේතුව. ඒ ඍජු පිරමීඩයක් වෙන්න නම් ඒකේ තියෙන ත්‍රිකෝණ මුහුණත් හතරම සමාන වෙන්න ඕන. එහෙනම් දෙවෙනි කොටස දාලා පිළිතුර ලියන්න. මෙහි ත්‍රිකෝණ මුහුණත් සියල්ල සමාන නොවේ. ඍජු පිරමීඩයක ත්‍රිකෝණ මුහුණත් සේරම ටික සමාන වෙන්න ඕන. බලන්න. ත්‍රිකෝණ මුහුණත් හතර සමාන නැහැ. එම නිසා මේ ඍජු පිරමීඩයක් නොවේ. අන්න ඒක වාක්‍යයක් විදිහට ලියන්න. මෙහි ත්‍රිකෝණ මුහුණත් සියල්ල සමාන නොවේ. එම නිසා මේ ඍජු පිරමීඩයක් නොවේ. ඊළඟට දැන් B හොයාගත්තා 5යි මූල 3යි කියලා. 5යි මූල 3යි. A හා B කියන අගයන් දෙක හොයාගත්තා. දැන් අපෙන් අහන මේකේ පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේ ටික මකනවා. හරිද? මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේක හදාගත්තාන් පස්සේ මේකේ තියෙන සේරම පෘෂ්ඨවල වර්ගඵලයන්ගේ එකතුව. මම මේක නම් කරන්නම් පුතේ 1, මේක 2, මේක 3, මේක 4, මේක 5. මේවනේ පෘෂ්ඨ පහ විදිහට එන්නේ. එහෙනම් මේවයි වර්ගඵලයන් හොයලා එකතු කරන්න ඕන. මම ඉස්සෙල්ලාම හොයන්නම් තුන්වෙනි කොටසට අදාළව එක කොටසෙහි වර්ගඵලය. ඒක ත්‍රිකෝණයක් නේ. එහෙනම් භාග්‍ය වතාවක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ කෝෂ. එතන මේකේ ලම්බ උස 5යි නම් ආධාරකයත් 5යි. නේද? දෙකෙන් එක වරක් 5 වරක් 5. එතකොට එනවා 5 වරක් 5 25යි. උඩට එනවා 25. යට බෙදීම 2. 25 දෙකෙන් බෙදුවම 12.5යි. වර්ග සෙන්ටිමීටර් 12.5යි. ඊළඟ දෙක කොටසෙහි වර්ගඵලය. දෙක කොටසෙහි වර්ගඵලය. දෙක කොටසක් ත්‍රිකෝණයක්. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කෝෂ. ඊට දෙකෙන් එක ගුණ කිරීම මේකේ ලම්බ කෝෂ 5 නම් ආධාරකයේ 5යි මූල 2යි. 5 වරක් 5යි මූල 2. එතකොට උඩ එනවා 5 වරක් 5 25යි මූල 2 බෙදීම 2. ඔකට මේක මතක තියාගන්න ඕන දෙක කියන්නේ මූල 2 මූල දෙකෙන් ගුණ කරාම 2යි. ඉතින් ඔක අපි ඔහොමම තියාගමුකෝ. පස්සේ සුළු කරමු. නේද? ඊළඟ දෙක කොටසේ වර්ගඵලය. තුන කොටසේ වර්ගඵලය. තුන කොටස මේක. එක සමචතුරස්‍රයක්. එතකොට දිගයි පළලයි ගුණ කරාම 5 වරක් 5 25යි. වර්ග සෙන්ටිමීටර් 25යි. ඊළඟ හතර කොටස. හතරෙහි වර්ගඵලය. හතරෙහි වර්ගඵලය. හතර කොටස ත්‍රිකෝණයක්. එතන භාග්‍ය වතාවක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ කෝෂ. එතන එනවා දෙකෙන් එක ගුණ කිරීම මේකත් 5යි මේකත් 5යි නේද? එතන ආධාරකයත් 5යි ලම්බ කෝෂත් 5යි. එතනත් එන්නේ සුළු කරාම මම මෙතනින් ගන්නම් 12.5යි. සුළු කරලා බලන්න. ඊළඟට පහ කොටසෙහි වර්ගවල පහ කොටසෙහි වර්ගඵලය. කියලා නම් කරපේ. එතකොට මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් විදිහට ගත්තොත් මේක ලම්බ උස නම් මේක ආධාරකය. නම් දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කෝෂ. එතකොට දෙකෙන් එක ගුණ කිරීම ලම්බ කෝෂ A කියලා ගත්තොත් 5යි මූල 2යි. මේක 5යි. එතකොට එන්නේ එතනත් එනවා 25යි මූල 2 බෙදීම 2. එතකොට ඔන්න ඔය විදිහට ඒ ටික හොයාගත්තන් පස්සේ මම මෙතනින් ගන්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය ඉන්න නැති නිසා මම මැද්දෙන් ගන්නම් හරිද මුළු පෘෂ්ඨ වර්ගඵලය මේවයි වර්ගඵලයන් එකතු කරමු 1 12.5යි දෙක කොටසේ 25යි මූල 2 බෙදීම 2යි එකතු කිරීම තුන කොටසේ 25යි හතර කොටසේ ඒත් එන්නේ 12.5යි 12.5යි පහ කොටසේ එනවා 25යි මූල 2 බෙදීම 2යි. එතකොට සුළු කරොත් පුතේ 12.5යි 12.5යි ඉස්සෙල්ලා එකතු කරනවා. එතකොට එතන එනවා 25ක්. ඒ 25යි මේ 25යි තමතරව 25යි මූල 2 බෙදීම 2යි මෙන්න මේ භාග සංඛ්‍යා දෙකේ හරයන් දෙක සමාන නිසා එකතු කරත හැයි 25යි මූල 2කට තව 25යි මූල 2ක් එකතු කරාම 50යි මූල 2 බෙදීම 2යි. මෙතන එනවා 25යි 25යි එකතු කරාම 50යි. දෙකේ එකයි මේක 50යි මූල 2 දෙකෙන් බෙදුවාම ආයෙ එන්නේ 25යි මූල 2. ඔයිට වඩා සුළු කරන්න බෑ. ඊට වඩා සුළු කරන්න නම් මූල 2 යගේ හොයලා ඒ නාගේ 25න් ගුණ කරලා ඊට පස්සේ ඒකට 50ක් එකතු කරන්න ඕන. ඉතින් මූල 2 යගේ හොයන්න නැතුව කරණීයාකාරයෙන් ওই විදිහට පිළිතුර තබන්න පුළුවන්.
එතන මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට ගත හැකි 50 එකතු කිරීම 25යි මූල 2යි කියන ප්‍රකාශනයක් විදියට. එන්නේ විදියටයි පළවෙනි ගානට අදාළ පිළිතුරු ලැබෙන්නේ. එතනින් පළවෙනි ගාන අවසන් වෙනවා. අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගානේ කියනවා රූප සටහනින් පෙන්වා ඇති කේන්ද්‍රික ඛණ්ඩයක ආකාර වූ ලෝහ තහඩුවක් යොදා ගනිමින් ඍජු කේතුවක් සාදනු ලැබේ. එතකොට මේ තහඩුවෙන් මේක සමතල තහඩුවක් නේද? මේ තහඩුව අරගෙන මේ ධාරේ මෙහෙම රෝල් කරලා එකට ඇල්ලුවාම කේන්ද්‍රික ඛණ්ඩයක් අරගෙන මේ ධාර දෙක අල්ලලා මෙහෙම මේ වගේ අරයන් දෙක අල්ලලා මෙහෙම රෝල් කරලා තියලා ඇලවුවාම මේ ධාරයයි මේකයි ඇලවුවාම අපිට පුළුවන් කේතුවක වක්‍ර පෘෂ්ඨය හදාගන්න. ඒතර කේතුවක වක්‍ර පෘෂ්ඨය තමයි මේ තහඩුව මගින් හදාගන්නේ. නේද? එහෙනම් අපෙන් අහන පළවෙනි කොටසේ සාදාගත් කේතුවේ පතුලට වෘත්තාකාර තහඩුවක් සවි කරනු ලැබේ. ඒතර දැන් මේක බෝල් කරලා හදාගත්තාන් පස්සේ වක්‍ර පෘෂ්ඨය විතරයි එන්නේ. ඒතර පතුල හිස්නේ. එහෙනම් පතුල වැහෙන්න වෘත්තයක් හයි කරනවලු. තව වෘත්තයක් තහඩුවක් කපලා අරන් ඒකත් හයි කරනවලු. එම කොටසේ අරය ගණනය කරා. දැන් පුතේ මේක රෝල් කරලා මේ වගේ කුහර කේතුවක් හදාගන්න පුළුවන් මේ තහඩුවේ. එතන මේ කුහර කේතුවේ මේ වෘත්තාකාර මුහුණට වැහෙන විදිහට තව වෘත්තයක් කපලා අරන් මේකත් සම්බන්ධ කරනවා. ඔන්නම කේතුවක් හදාගන්නවලු. එහෙම හදාගත්තන් පස්සේ මෙන්න මේ කේතුවේ අරය. මෙන්න මේකේ අරය තමයි අපි හොයන්නේ කියන්නේ. ඒ හොඳට මතක තියාගන්න ඕනේ. මේ වෘත්තාකාර මුහුණතේ වටේ දිගට අපි කියන මේ වෘත්තයේ පරිධිය කියලා. මේ වෘත්තයේ පරිධිය සමාන වෙනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ තියෙන ඡාප දිගට. මේක රෝල් කරලා මෙහෙම මේ දෙක මේ ධාරේ මේකයි රෝල් කරලා සම්බන්ධ කරාම මෙන්න මේ ධාරය තමයි මේ අර වෘත්තාකාර මුහුණතේ මේ ධාරේ මේ වෘත්තයේ මේ ධාරය හැදෙන්නේ මෙන්න මේ රේඛාව තමයි සම්බන්ධ වෙලා හැදෙන්නේ. එහෙනම් මේ ඡාපයේ දිග සමානයි මේ වෘත්තයේ පරිධිය. අන්න ඒක මුලින්ම තේරුම් ගන්න. අපි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න ඉගෙන ගත්තා. එහෙනම් මේකේ ඡාප දිග ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360 θ කියන සූත්‍රය භාවිතා කරලා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයත හැකියි. 2 ගුණ කිරීම 5 වෙනකොට 7න් 22 මේකේ අරය 21යි කියලා දීලා තියෙනවා. 1 ගුණ කිරීම 360 θ වෙනකොට 240. සුළු කරමු අපි 7 1යි 7 3යි. 10 බෙදුවොත් 10 24යි 10 36යි. 12 බෙදුවොත් 12 2යි 12 3යි. 3 1යි 3 1යි. ගෙවිලා ගියන් පස්සේ ඉතුරු වෙනවා. දෙවරක් 22 වරක් 2. දෙවරක් 22 44යි 44 2ක් 88යි. සෙන්ටිමීටර් 88ක් වෙනවා මේකේ තියෙන මෙන්න මේ ඡාප දිග. එහෙනම් ඒකේ ඡාප දිග සමානයි මේකේ පරිධිය. එහෙනම් අපි දන්නවා ඕනම වෘත්තයක පරිධිය සමානයි 2πr කියන ගුණිතයට. නේද? එහෙනම් දැන් මේකේ ඡාප දිග 88 නම් අරකේ පරිධිය 88යි. එහෙනම් 88 සමානයි 2 ගුණ කිරීම 5 වෙනකොට 7න් 22 ගුණ කිරීම මේ වෘත්තයේ අරය කීයද කියලා අපි දන්නේ නැහැ. මේක නේද? දැන් සුළු කරමු. එතකොට 88 සමානයි මේ පැත්තේ එනවා 44යි r යට 7යි. එතකොට එනවා 88 සමානයි 44යි r යට 7යි කියලා නේ දෙපැත්තම 7න් ගුණ කරනවා. දෙපැත්තම 7න් ගුණ කරනවා. එතකොට මේ බෙදපු 7 ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දෙපැත්තම 44න් බෙදන ගුණ කරපු 44 ඉවත් කරා. මේකත් කැපිලා ගියාම r සමානයි 44 1යි 88ට 44 2යි 4 2 14. එහෙනම් මෙතන හැදෙන කේතුවේ අරය සෙන්ටිමීටර් 14ක් වෙනවා. මොන විදිහටයි එතන ඒ ගානේ පළවෙනි කොටසට අදාළ පිළිතුරු ලබා ගන්න. කේතුව සාදාගත් පසු මෙහි මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දැන් මේ කේතුව හදාගත්තන් පස්සේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මම මේ ටික මකන්නම්. දෙවෙනි කොටසට අදාළ පිළිතුරු හොයන්න. දැන් අපි කේතුවේ අරය හොයාගත්තා. එහෙනම් කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේකේ තියෙන වක්‍ර පෘෂ්ඨය සහ වෘත්ත පෘෂ්ඨය කියන දෙකේම එකතුව. පුතේ මේකේ අරය 21 නම් මේකේ ඇල උසත් 21යි. ඔයගොල්ලෝ හොඳට හිතන්න.
මම මේ හදාගන්න කේතුවේ ඇල උස 21යි. මෙහෙම රෝල් කරලා ඇල්ලුවාම මේ රේඛා දෙක සම්බන්ධ වුණාම ඇල උස වගේ රේඛාවක් නේ මේකෙන් එන්නේ. නේද? හරිද? ඒතර ඇල උස 21යි. එහෙනම් අපිට පුළුවන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. දන්න πrl කියලා. රුට් එක නේද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්න πrl ගුණ කරොත් 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම r වෙනුවට දැන් 14යි කියලා හොයාගත්ත කේතුවේ අරය කේතුවේ ඇල උස 21යි. 7 1යි 7 2යි. ඒතර 22 ගුණ කිරීම දෙක 44යි. 44 21න් ගුණ කරන්න. 84යි 8යි 84යි 8යි 92යි. वर्ग सेंटीमीटर 924ක්. ඊපස්සේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය. yr වර්ගය. වෘත්තයේ මේකට පතුලට වෘත්තාකාර තහඩුවක් කලවනවා කියලා කිව්වනේ නේද? 7න් 22 ගුණ කිරීම 14 වරක් 17. 7 1යි 7 2යි. මෙතන එනවා 44 වරක් 17. එතන මෙතන එනවා ගුණ කරලා බලන්නකො वर्ग सेंटीमीटर 616යි. එහෙනම් අවසානට හොයනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ 924යි වෘත්තයේ 616යි. එකතු කරොත් බිංදුවයි 4යි 9යි 15 वर्ग सेंटीमीटर 1540යි කියලා අපිට ගන්න පුළුවන්. ඔයි හදා ගන්න කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැයි දෙවෙනි ගානට අදාළ පිළිතුරු එතනින් අවසන් වෙනවා. අපි බලමු ඊළඟට තුන්වෙනි ගාන. හොඳයි ඊළඟට බලමු තුන්වෙනි ගාන. කේතුවක ඇල උස සහ ලම්බක උස අතර අනුපාතය 5ට 4 වේ. කේතුවක් ගත්තොත් මේ වගේ කේතුවක් ගත්තොත් මේ තියෙන කේතුවේ ලම්බක උස නේද? කේතුවේ ලම්බක උස මේ කේතුවේ ලම්බක උස එන්න මේක ලම්බක උස මේකට අපි කියන්නේ ඇල උස. ඒ වගේම මේකේ අරය 6යිලු එකක් දීලා තියෙනවා. කේතුවක ඇල උස හා ලම්බක උස අතර අනුපාතය 5ට 4යි. ඇල උසයි ලම්බක උසයි. ඇල උසයි ලම්බක උසයි අතර අනුපාතය 5ට 4යි. එහෙනම් ඇල උස කොටස් 5යි නම් ලම්බ උස කොටස් 4යි. නේද? කියන්නේ අපි x ඇසුරෙන් ගත්තොත් මේක 5x නම් ඇල උස ලම්බක උස 4x වෙනවා. ඇල උස හා ලම්බක උස අතර අනුපාතය 5ට 4ක් වෙන්නේ එහෙම ගත්තොත්. x ඇසුරෙන් ගත්තොත් මේක කොටස් 5යි නම් මේක කොටස් 4යි. එහෙනම් x බැගින් වූ කොටස් නම් මේක කොටස් මේකේ දිග 5x නම් මේකේ දිග 4x කියලා අපිට අනුපාතය ඇසුරෙන් දාගන්න පුළුවන්. දැන් අපි අහනවා කේතුවේ ඇල උස ගණනය කරන්නේ කියන්නේ 5x කීයද කියලා හොයන්න. දැන් බලමු. මේ තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. පයිතගොරස් ප්‍රමේය අනුව. එතකොට අනිත් පාද දෙකෙන් එකක් 4x ඒකේ වර්ගයයි 6 වර්ගය එකතු. 5x ගේ වර්ගය එනවා 25x වර්ගය. 4x ගේ වර්ගය එනවා 16x වර්ගය. 6 වර්ගය එනවා 36යි. එතන මේ දෙපැත්තෙම 16x වර්ගයක් අඩු කරොත් මේ පැත්තේ එනවා 9x වර්ගය සමානයි 36යි. දෙපැත්තම 9න් බෙදුවොත් x වර්ගය සමානයි 4යි. 36ට 9 4. එතකොට දෙපැත්තම x වර්ගය කියන්නේ 4 කියන්නේ දෙකේ වර්ගය. එතකොට දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම x සමානයි 2යි. දැන් අපි x කියාගේ 2යි කියලා හොයාගත්ත අපිට ඕන කේතුවේ ඇල උස. ඇල උස කියන්නේ 5x නේද? ඇල උස අපි ලකුණු කරලා තියෙන්නේ 5x කියලා. එහෙනම් 5 වරක් x වෙනුවට 2. එතකොට එන්නේ 10යි. එහෙනම් අපිට පුළුවන් කේතුවේ ඇල උස 10යි කියලා ගන්න. කේතුවේ වක්‍ර කොටසේ වර්ගඵලය. අපි දන්නවා කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියලා πrl කියන ගුණිතය. ඒක 5 වෙනුවට 7න් 22යි. r කියන්නේ 6යි. ඒක ඇල උස 10යි කියලා හොයාගත්ත දැන්. දැන් කැපෙනේව නෑ නේද? එතකොට එනවා උඩ එනවා 22 6න් ගුණ කරාම 132යි 10න් ගුණ කරාම 1320 බෙදීම 7යි කියන්නේ. 1320 7න් බෙදුවොත් 13ට 1යි 6ක් ඉතිරි 62ට තරකට 56යි 6ක් ඉතිරි 60ට අතරකට 56යි 4ක් ඉතිරි
ආසන්න වශයෙන් එනවා වර්ග සෙන්ටිමීටර් 188.5 කියලා. වර්ග සෙන්ටිමීටර් 188.5 කියලා එනවා. ඔයි කියන කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. දැන් තුන්වෙනි ගානට අදාළ පිළිතුරු එතනින් අවසන් වෙනවා. අපි බලමු හතරවෙනි ගානට අදාළ පිළිතුරු. පුතේ හතරවෙනි ගාන හදන්න කලින් මම පොඩි සිද්ධාන්තයක් මතක් කරන්නම්. හතරවෙනි ගාන හදන්න කලින් පරිසිලින්ඩරයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. මොකක් හරි ගෝලයක් ගත්තොත් ඒ ගෝලයට සමානද අපි තුන් මේ ගෝලයේ අරය R කියලා. ගෝලයේ අරයට සමාන අරයක් තියෙන. ගෝලයේ අරයට සමාන අරයක් තියෙන. ඒ වගේම ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන. ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයක් ගත්තොත් පුතේ. එතන මේකේ උස ගෝලයේ අරය R නම් මේ සිලින්ඩරයේ අරයත් R. එතන සිලින්ඩරයේ උස 2R. කියන්නේ ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයක් ගත්තොත් ඔන්න ඔකට අපි කියනවා ඔය ගෝලයේ පරිසිලින්ඩරය කියලා. එහෙනම් මොකක් හරි ගෝලයක පරිසිලින්ඩරය කියන්නේ ඒ ගෝලයේ අරයට සමාන අරයක් ඇති. ඒ ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති සිලින්ඩරයකට අපි කියනවා ගෝලයේ පරිසිලින්ඩරය කියලා. තේරුණාද? උදේ ආකිමිඩිස් කියන ගණිතඥයා හොයාගෙන තිනවා මේ පරිසිලින්ඩරයේ තියෙන වක්‍ර පෘෂ්ඨය ගත්තොත් අන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි මේ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි සමානයි කියලා. තව දෙයක් හොයාගෙන තිනවා මේ සිලින්ඩරයේ තියෙන මෙන්න මේ වෘත්තාකාර මුහුණතට සමාන්තරව මේක කැපුවොත්, ඒ කියන්නේ වෙන තැනකින් මෙහෙම කැපුවොත්, හරිද? ඒ ගෝලයයි දැන් මේ ගෝලය මේකට බස්සන්න පුළුවන් ගානටම. එතන මේ ගෝලයයි සිලින්ඩරයයි දෙකම කැපිලා යන විදිහට මෙහෙම කැපුමක් යෙදුවොත් ඒ කැපුවාම මේ හැදෙන ගෝලයේ වක්‍ර පෘෂ්ඨ කොටසක් ඒ හැදෙන කැපිලා උඩට යන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයයි ඒ කැපුවාම මෙන්න මේ සිලින්ඩරයේ එන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයයි සමානයි. ඔන්න ඕක ඕන වෙනවා අපිට මේ ගාන හදන්න. හතරවෙනි ගාන. හතරවෙනි ගානේ අපිට කියනවා මෙන්න මේ වගේ ගෝලයක් තියෙනවලු. හොඳට හිතන්න මේක චුට්ටක්. හරිද? එතකොට මේ ගෝලයේ ගත්තොත් මේක අපිට අරය ලකුණු කරලා පෙන්නලා තිනවා සෙන්ටිමීටර් 7යි. ඊට පස්සේ මෙතන අපිට දක්වලා තිනවා සෙන්ටිමීටර් 2යි. නේද? අපිට කියනවා සෙන්ටිමීටර් 7ක අරයක් සහිත ගෝලයක මුදුනේ සිට ඍජු උස සෙන්ටිමීටර් 2ක් පහළට තීන්ත ආලේප කරලා තියෙනවා. මේ ටිකේ තීන්ත ආලේප කරලා තියෙනවා. එහෙනම් තීන්ත ආලේප කර ඇති කොටසේ වර්ගඵලය ගණනය කරා. පුතේ මෙන්න මේ සිලින්ඩරය මේ ගෝලය අදාළ පරිසිලින්ඩරය ගත්තොත් ඔන්න ඔහොමනේ තියෙන්නේ නේද? මේ ගෝලයට අදාළ පරිසිලින්ඩරය ගත්තොත් ඔහොමයි හිටියේ. එතකොට මේ ගෝලයේ අරය 7 නම් මේ සිලින්ඩරයේ අරයත් 7යි. එතකොට පුතේ මෙන්න මේ තීන්ත ආලේප කරපු කොටස වෙන වෙන විදිහට මම මේක මෙහෙම කැපුවොත් මේ තීන්ත ආලේප කරපු කොටසේ වර්ගඵලයයි ඒක කැපුවාම මෙතන මේන මෙන්න මේකේ මේ සිලින්ඩරයේ එන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයයි සමානයි. එහෙනම් මේ සිලින්ඩරයෙන් එන වක්‍ර පෘෂ්ඨ කොටස ගත්තොත් මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අපිට හොයන්නේ. දැන් මෙන්න මේ කැපිලා යන කොටස සිලින්ඩරයක පොඩි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය වගේනේ. එහෙනම් අපිට ගත හැකි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි අරගන්න 2πr(h) කියලා සූත්‍රයක් අපි ඉගෙන ගන්නවා. එතන මේ කැපිලා යන කොටසට අදාළ අරය 7යි. නේද?
එහෙනම් r වෙනුවට 7යි. මේකේ උස තමයි සෙන්ටිමීටර් 2ක් වෙන්නේ. සෙන්ටිමීටර් 2. එතකොට එනවා 4 කැපිලා ගියාම 22 7ෙන් ගුණ කරාම 22 2ෙන් ගුණ කරාම 44යි 44 2ෙන් ගුණ කරාම 88යි. වර්ග සෙන්ටිමීටර් 88යි. ඔය පරිසිලින්ඩරය පිළිබඳව සටහනක් ඔබේ පෙළ පොතේ තියෙනවා. ඒකත් චුට්ටක් කියවන්න. ඒ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේක විශේෂ ගාණක්. මේක ටිකක් උසස් මට්ටමින් හිතන අයට හදන්න දීපු විශේෂ ගාණක්. මේ ඒක නිසා මේ ගාණ ටිකක් අර කල්පනාකාරීව වෙනම මූල ධර්මයක් ඇසුරෙන් ආකිමිඩිස් හොයාගත්ත මූල ධර්මයක් ඇසුරෙන් තමයි මේක හොයන්න වෙන්නේ. ඒක දන්නේ නැත්නම් මේක කරන්න බෑ. හරිද? ඒක නිසා ඔක ඉංගියකුත් දීලා තියෙනවා මේ කතාව බලන්න කියලා. ඔබේ පොතේ සටහනක් තියෙනවා ඒකත් චුට්ටක්. පෙළ පොතේ සටහනක් තියෙනවා ඒකත් බලන්න. හොඳයි. එතනින් 4 වෙනි ගාන අවසන් වෙනවා. අපි බලමු මේකේ අවසන් ගාන 5 වෙනි ගානට පිළිතුරු ඊළඟට. අර්ධගෝල හැඩති මැටි භාජනයක අභ්‍යන්තර අරය සෙන්ටිමීටර් 7ද බාහිර අරය සෙන්ටිමීටර් 7.7ද නම් මෙහි මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඔබ මේකෙන් හඳුනා ගන්න ඕන පුතේ පෘෂ්ඨ 3ක් තියෙනවා මේ කියන ඝන වස්තුවේ. නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී ඔය තුනම හොයලා තමයි අපිට එකතු කරලා මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න වෙන්නේ. එකක් තමයි මේ බාහිර වක්‍ර පෘෂ්ඨය. එළිය පැත්තේ තියෙන එක. අනිත් එක මේකේ තියෙන ඇතුල් පැත්තේ තියෙන අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය. ඊට අමතරව මෙන්න මේ සමතල පෘෂ්ඨය. නේද? එහෙනම් මම ඉස්සෙල්ලම බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්නවා. බාහිර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගද්දී ඒක අරය සෙන්ටිමීටර් 7.7ක් වෙච්ච ගෝලයක වක්‍ර පෘෂ්ඨයෙන් භාගයක්. එහෙනම් සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 4යි πr වර්ගය. එක දෙකෙන් බෙදන්න ඕනේ. මේක භාගයක් නිසා. නේද? දෙකෙන් බෙදුවත් එකයි දෙකෙන් එකෙන් ගුණ කරත් එකයි. 4 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය වෙනුවට 7.7 වරක් 7.7 ගුණ කිරීම දෙකෙන්. මේක සුළු කරගමු. 2 1යි 2 4ට 2යි. 7 1යි 7න් බෙදුවොත් 7.7. එතකොට එනවා 1.1. එතකොට එන්නේ දෙවරක් 22 වරක් දෙවරක් 22 44යි 1.1 වරක් 7.7 44 1.1න් ගුණ කරමු. 1 වරක් 1 7 1 වරක් 4 4යි 1 වරක් 4 4යි අගට බිංදුවක් දාලා 1 වරක් 4 4යි 1 වරක් 4 4යි. එතකොට එකතු කරාම 484යි දශම තිත තිබුවාම 48.4යි. ඒක ආයි 7.7න් ගුණ කරන්න. 48.4 7.7න් ගුණ කරොත් 4ක් 4 28යි ඉතිරි 2යි 4ක් 8 56යි 2යි 58යි ඉතිරි 5යි 4ක් 4 28යි 5යි 33යි. අගට බිංදුවක් දාලා ආයි 7න් ගුණ කරාම අර ටිකම නේද ඉන්නේ ආයි. නේද? එතකොට 8යි 16යි 12යි 7යි 3යි. දශම තිත තිබුවාම මේකේ දශම තිතට කලින් දශම තිතට පස්සේ ඉලක්කම් මේක එකයි මේක එකයි සේරම දෙකක් එන නිසා 372.6යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට අපට එනවා බාහිර මේ අභ්‍යන්තර ඇතුලේ අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඒකත් අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච ගෝලයක වර්ගඵලයෙන් ගෝලයක වක්‍ර පෘෂ්ඨයෙන් භාගයක්. එහෙනම් ආදේශ කරොත් හොඳට හිතන්න අරය සෙන්ටිමීටර් 7ක් නම් 4ක් 4ක් දෙකෙන් මේ 4 4 කැපිලා යනවා 22 4න් ගුණ කරා මෙතන තව දෙකට දෙකේ එකයි කැපිලා යනවා 22 2න් ගුණ කරාම 44යි 44 7න් ගුණ කරාම 308යි ඔල ගුණ කරලා බලන්න. එතකොට අපිට එනවා ඊට අමතරව මෙන්න මේ සමතල පෘෂ්ඨය මෙන්න මේක. මෙන්න මේ සමතල පෘෂ්ඨය. සමතල පෘෂ්ඨයේ වර්ගඵලය. සමතල පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න වෙන්නේ මේ ලොකු වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා වෘත්තයේ වර්ගඵලය අඩු කළා. එතකොට πr වර්ගයෙන් අනිත් එකේ πr වර්ගය එතන හැබැයි මෙතන මේ r කියන අගයන් දෙක වෙනස් නේද? ලොකු වෘත්තයේ වර්ගඵලය ගණන්දී 7න් 22 ගුණ කිරීම 7.7 වරක් 7.7 කුඩා එකේ වර්ගඵලය ගණන්දී 7න් 22 ගුණ කිරීම 7 වරක් 7
එතකොට මේ 4 මෙතන 7 කැපිලා යනවා. 7 1යි මෙතන 1.1. නේද? සුළු කරමු. 1. ගානට මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඒ හොයාගත පෘෂ්ඨ තුනේ වර්ගඵලයන් ටික එකතු කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 713.02 වර්ග සෙන්ටිමීටර් කියලා. හොඳයි. ඒ විදිහටයි ඒ ගණන් වල පිළිතුරු ලබා ගන්නේ. හොඳයි. එතනින් අපි 4 වෙනි පාඩමේ සියලුම අභ්‍යාස වල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරා. ඔය විදිහටයි ඒ ගණන් ටික හදන්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි ඊළඟට 5 වෙනි පාඩමේ අභ්‍යාස වල පිළිතුරු වලින් හමු වෙමු.